අයිබෝන් ඉතා වැදගත් මාතෘකාවක් ඇක්ටිව් වොයිස්. ඇක්ටිව් වොයිස් කියන්නේ කතෘ කාරකය. හරි. කතෘ කියන්නේ කවුද? කියන්න බලන්න. වාචකය. ඔය ග්‍රන්ථයක වගේ න පොතක වගේ න. සාමාන්‍යයෙන් අපි කතෘ කියන්නේ ක්‍රියාව කරන කෙනානේ. මම බත් කනවා. මම බත් කමි. හරි. කමි තමයි ක්‍රියාපදය. කමි කියන ක්‍රියාව කරන්නේ කවුද? මම. ඒතර මම තමයි කතෘ. මම කමි. මම කන්නේ මොනවද? බත්. බත් තමයි එතකොට ක්‍රියාවට ලක්වන දේ. බත් තමයි එහෙනම් කැමරට ලක් වෙන්නේ. කියන්නේ කර්මය. කර්මය තමයි බත්. එහෙනම් කතෘ ක්‍රියාව කර්මය කියන එක දන්නවනේ එහෙනම්. කතෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. කර්මය කියන්නේ ක්‍රියාවට ලක්වන දේ. කැමරට ලක් වෙන්නේ බත්. හරි. ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ ඔය ක්‍රියාව කරන කෙනා හෙවත් කතෘ. ක්‍රියාව කරන්නා හෙවත් කතෘ මුලින් ලියන වාක්‍ය තමයි ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ. කතෘකාරක සිංහලෙන් නම්. දැන් කතෘකාරක කියන්නේ කතෘව මුලින් දාලා ලියන වාක්‍ය. සිම්පල්. හරි. දැන් බලන්න මේ වාක්‍ය. මම කමි බත්. කන්නේ කවුද? මම. මම කියන කතෘ මුලින් ඉන්න වාක්‍යයක්. දැන් කතෘ මුලින් ඉන්නවනේ. එහෙනම් මේක කතෘ මුලින් ඉන්න වාක්‍යයක්. එහෙනම් අපි මේකට කියනවා ඇක්ටිව් වොයිස් කියලා. හරි. එහෙනම් ඇක්ටිව් වොයිස් කියන්නේ මොනවද? ලොකු දෙයක් නෙමෙයි. ක්‍රියාව කරන කෙනා මුලින් ඉන්න වාක්‍ය. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඇක්ටිව් වොයිස්. අපි මුලින් ඉන්නවා. ක්‍රියාව කරන කෙනා මුලින් ඉන්නවා. අම්මා බත්තු යයි. බත්තු යන්නේ කවුද? අම්මා. කතෘ ඉස්සරහින් ඉන්නවා. ඇක්ටිව් වොයිස්. හරි. අපිට සිංහලෙන් පැහැදිලි කරලා ඉංග්‍රීසි වලට එනවා. හරි. මේවා කතෘ ප්‍රධාන වෙනවා. කතෘව මුලින් ලියනවා. ක්‍රියාව කරන කෙනා තමයි ප්‍රධාන වෙන්නේ. කතෘ ප්‍රධාන වෙනවා. මේ වගේ වාක්‍ය රටා තියෙනවා ඉංග්‍රීසි වල 12ක්. ඇක්ටිව් වොයිස් වාක්‍ය රටා හෙවත් ටෙන්සස් කාල තියෙනවා 12ක්. හරි. ඊට පස්සේ මේකේ වාක්‍ය අපි හදන්නේ මෙන්න මේ සූත්‍රයට අනුව. හරි. ගණන් වල වගේ ඉංග්‍රීසි වල තියෙන සූත්‍ර. මෙන්න මේ සූත්‍රයට අනුව තමයි වාක්‍ය හදන්නේ. හරි. සූත්‍රය මොකද්ද? මුලින්ම ලියන්නේ කතෘ ක්‍රියාව කරන කෙනාව. ඊට පස්සේ ලියන්නේ ක්‍රියාපදය ක්‍රියාව. ඊට පස්සේ ලියන්නේ කර්මය ක්‍රියාවට ලක්වන දේ. ඒතර මේක තමයි මූලික සූත්‍රය. මේ සූත්‍රයෙන් වෙනස් වෙන අවස්ථා කිහිපයකුත් තියෙනවා. හැබැයි මේක තමයි මූලික සූත්‍රය. ඒතර මේක මතක තියාගන්න. මේ සූත්‍රයට අනුව තමයි අපි වාක්‍ය හදන්නේ. හරි. යන මූලික සූත්‍රයට අනුව තමයි බොහෝ වාක්‍ය ලියන්නේ. හරි. ඒතර ඒක මම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා කතෘ ක්‍රියාව කර්මය කියලා. කතෘට අපි ඉංග්‍රීසි වලින් කියනවා සබ්ජෙක්ට් එක කියලා. ඒතර කතෘ කියන්නේ සිංහලෙන්නේ. ඉංග්‍රීසි වලින් නම් සබ්ජෙක්ට් කියලා කියනවා. ඊට පස්සේ ක්‍රියාවට ඉංග්‍රීසි වලින් කියනවා verb කියලා. කර්මයට ඉංග්‍රීසි වලින් කියනවා object කියලා. හරි. ඒවට කියන නම්. ඒකට බය වෙන්න එපා. ඒවා තමයි නම්. හරි. එහෙනම් වාක්‍ය හදන සූත්‍රය මොකද්ද? subject plus verb plus object. හරි. subject එකතු කිරීම, verb එකතු කිරීම, object. ඒක කෙටියෙන් ගන්න පුළුවන් SVO කියලා. subject වලින් S, verb වලින් V, object වලින් O. එහෙනම් SVO සූත්‍රයට අනුව තමයි අපි වාක්‍ය හදන්නේ. උදාහරණයක් තියෙනවා. මම කමි බත්. හරි. අපි සිංහලෙන් කියන්නේ මම බත් කමි කියලානේ. හැබැයි චුට්ටක් වෙනස් කරන්න ඕනේ. කමි සහ බත් අපි කියන්නේ මම බත් කමි කියලා සිංහලෙන් නන්නේ. හැබැයි ඉංග්‍රීසි වලින් චුට්ටක් මාරු කරන්න වෙනවා. මම කමි බත්. ඇයි? කතෘ ක්‍රියාව කර්මය. සූත්‍රය ඒකනේ. කතෘ ක්‍රියාව කර්මය. දැන් අපි ට්‍රාන්ස්ලේට් කළොත් මම නම් I, කමි නම් eat, බත් නම් rice. සිම්පල් නේද? හරි. මේකට මම තව උදාහරණ දෙකක් වගේ දෙන්නම්. ඊට පස්සේ අපි පළවෙනි ටෙන්ස් එකට යමු. හරි. ඔයගොල්ලෝ මේ පහලින් තව උදාහරණ දෙකක් ලියා ගන්න. හරි. පහලින් ලියන්න මට ඉඩමදි. එතන මේක පළවෙනි උදාහරණ, දෙවෙනි උදාහරණ ලියන්න. හරි. මට කියන්න ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරති. ඒක ලිඛිත සිංහල. නැත්නම් අපි කතා කරන විදිහට කියනවා නම් ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. කොහොමද කියන්නේ? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. කියන්න බෑ? They are playing cricket. They are playing cricket. තාම ඒවට ආවේ නෑනේ. they are playing cricket කිව්වොත් ඒ වෙන ටෙන්ස් එකක්. හරි. එහෙම කියන්න පුළුවන්. කතෘ ක්‍රියාව කර්මය. අපි මේ සිම්පල් ප්‍රසන්ට් වලින් කියනවනේ මේක කොහොමද කියන්නේ? ඒ කියන්නේ ing දාන්න නැතුව කියනවනම්. හරි බලමු. කතෘ ඔවුන් they play cricket. සෙල්ලම් කරනවා. මොනවද? ක්‍රිකට් කර්මය ක්‍රිකට්.
ඔවුන් සෙල්ලම් කරනවා cricket. හරි. they are playing cricket කියන්නේ මොකද්ද කියලා මම තව ඉස්සරහට කියලා දෙන්නම්. ඒකත් හරි වැරදි නෑ. අර මේකෙන් පොඩ්ඩක් මේ ක්‍රමයට මම ing දාන්න නැතුව. හරි. they are playing cricket කිව්වොත් ඔවුන් දැන් සෙල්ලම් කර කර ඉන්නවා. they play cricket කියන්නේ ඒගොල්ලෝ පුරුද්දක් වශයෙන් cricket සෙල්ලම් කරනවා. ඒකයි වෙනස. are playing කිව්වොත් දැන් මේ මොහොතේ කර කර ඉන්නවා. they play කිව්වොත් ඒ පුරුද්දක් වශයෙන් කරනවා. ඒක පුරුද්දක්. ඒතර දැන් කරන එක අනිවාර්ය නෑ. ඒක පුරුද්දක්. හරි. තව උදාහරණයක් ගත්තොත් අපි කියවනවා පොත්. අපි කියවනවා පොත්. කොහොමද කියන්නේ? We are reading books. ing We read books. we read books. අපි නම් we කියවනවා නම් read පොත් නම් books. අන්න කොච්චර simple. බලන්න මේ අපි තමයි කර්තෘ. කියවනවා තමයි ක්‍රියාපදේ. පොත් තමයි කර්මය. ස්ත්‍රියෝ තියනවා නේද? කියවනවා තමයි ක්‍රියාපදේ. ක්‍රියාව කරන්නේ අපි. කර්තෘ මුලින් ගත්තා. ඊට පස්සේ verb එක දැම්මා. කියවන්නේ මොනවද? පොත්. පොත් තමයි ක්‍රියාවට ලක් වෙන්නේ. කර්මය දානවා ඊට පස්සේ object එක. හරි. තේරුණා නේද දක්වා? ප්‍රශ්න දිනන අහන්න. හරි. ලියගන්න පළවෙනි ටෙන්ස් එකේ නම ඉක්මනට මේක ලියන්න ලියපු නැතිය. මේ ඔක්කොම ලියන්න ග්‍රැමර් පොතේ. හරි. හරි. Sir, අපිට අර 200 pages book එකක් ගන්න කිව්වේ ඒ පොතේ නේද? ඒකේ ඒ පොතේ. හරි දැන්ට තියෙන පොතක ලියන්න පොතක් එහෙම ලොකු පොතක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඕන පොතක ලියන්න දැනට. පස්සේ ලොකු පොතක් තියාගන්න ග්‍රැමර් වලට. හරි. ලියගන්න පළවෙනි ටෙන්ස් එකේ නම ටෙන්සස් 12ක් තියෙනවානේ. ඔන්න පළවෙනි එක. simple present tense. හරි. මේ ටෙන්ස් එක කළාට පස්සේ අපි අච්චු පොතේ වැඩ කරනවා. හරි. හරි. simple present tense කියන්නේ සිංහල තේරුම තමයි. simple කියන්නේ මොකද්ද? සරලනේ. සරල. present කියන්නේ වර්තමාන. the tense කියන්නේ කාලය කියන එක. සරල වර්තමාන කාලය. ලියගන්න මාතෘකාව. Write the topic in a flash. හරි දැන් අත්පාද දාන්න. Don't raise your hands now. හරි. එතකොට මේකෙන් කියන්නේ සාමාන්‍යයෙන් අපි කරනවා කියන දේවල්, පුරුද්දක් වශයෙන් කරනවා කියන දේවල්, හැමදාම කරන දේවල්. හරි ඒක නිසා චුට්ටක් දාගන්න මෙහෙම කරනවා කියන්නේ. හරි. ඉක්මන් ලියන්න. හරි නේද? Okay sir. හරි. අනිවාර්යෙන් මතක තියාගන්න මේ හැම ටෙන්ස් එකක්ම පාවිච්චි කරන්නේ මොන වගේ ක්‍රියාවන් විස්තර කරන්නද කියලා. ඒක අනිවාර්යෙන් කඩපාඩම් කරලා මතක තියාගන්න. හරි. ඒතර simple present tense කියන එක පාවිච්චි කරන්නේ අපි පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් විස්තර කරන්න. අපේ පුරුදු විස්තර කරන්න. පුරුද්දක් වශයෙන් කිව්වහම ඒක හැමදාම කරන ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. හැමදාම කරන දේවල්. හරි උදෙන් නැගිටිනවා, මුණ හොදනවා, බත් කනවා. හරි ඒ ඔක්කොම පුරුදුනේ. හරි. එහෙනම් හැමදාම කරන ක්‍රියාවල් ඔක්කොම විස්තර කරන්න පුළුවන් මේ ටෙන්ස් එකේ. ඊට පස්සේ සතියකට සැරයක් කරන දේවල්. සතියකට සැරයක් දහම් පාසල් යනවා. ඒකත් පුරුද්දක්නේ. මාසයකට සැරයක් කරන දේවල්. අවුරුද්දකට සැරයක් කරන දේවල්. ඒවා ඔක්කොම පුරුදු. ඒ පුරුදු සියල්ල විස්තර කරන්න පුළුවන් මේ ටෙන්ස් එකේ.
දැන් ලියමු කොයිලාටද මේක පාවිච්චි කරන්න කියලා. ලියන අනුමාත්‍රකාවක් main usage කියලා. ප්‍රධාන භාවිතය. main කියන්නේ ප්‍රධාන, usage කියන්නේ භාවිතය. හරි. මාත් එකම ලියන්න. මම සිංහල තේරුම දෙන්නම්. දෙකෙන් ලියන්න. හරි. මේක පාවිච්චි කරන තවත් අවස්ථා තියෙනවා. මේක තමයි ප්‍රධාන භාවිතය. හරි. ඉක්මනට ලියන්න. දෙකෙන් ලියන්න. හරි මේක තමයි ප්‍රධාන භාවිතය. තවත් භාවිතයන් තියෙනවා මම ඒවා පස්සේ දෙන්නම්. ඉක්මනට ලියන්න. හරිද? finished? No, sir. ඔව් හරි. Sir, I have finished. Finished, very good. හරි finished. හරි. පොඩ බොඩි බලන්න. Don't write now. බලන්න මේකේ තේරුම. We use අපි පාවිච්චි කරනවා this tense මෙම කාලය මොකටද? අපි මේ කාලය පාවිච්චි කරනවා මොකටද? To describe. Describe කියන්නේ විස්තර කරනවා. එහෙනම් විස්තර කිරීමට මෙන්න විස්තර කිරීමට මොනවද? actions. Actions කියන්නේ මොනවද? ක්‍රියාවන්. මෙන්න මේ වගේ ක්‍රියාවල් විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ. මොන ක්‍රියාවන්ද? that we do. We do කියන්නේ අපි කරනවා. මේ that එකෙන් ක්‍රියාවන් විස්තර කරනවා. ඒ ගැන හිතන්න එපා. We do කියන්නේ අපි කරන, as කියන්නේ ලෙස වශයෙන්, as a habit පුරුද්දක්. habit කියන්නේ පුරුද්ද. එහෙනම් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ. හරි. මෙතන විස්තර කරනවාට කියන්නේ describe, වශයෙන් කියන්නේ as, පුරුද්දට කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් habit. එහෙනම් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඔක කටපාඩම් කරගන්න. හරි. පුරුද්දක් කිව්වම හැමදාම කරන දේවල්. ඒ සියල්ල අයිති. සතියකට සැරයක්, අවුරුද්දකට සැරයක්. ඒ ඔක්කොම අයිති. හරි. එහෙනම් මේක වර්තමාන කාලයක්. පුරුද්දක් වශයෙන් කරනවා කියවම මේක වර්තමානයේත් කරනවානේ. වර්තමාන කාලයක්. හරි. මට කියන්න සිංහල වල ප්‍රධාන කාල කීයක් තියෙනවද? ඔයගොල්ලෝ දන්න විදිහට කියන්නේ සිංහල වල ප්‍රධාන කාල කීයක් තියෙනවද? කාල කීයක් තියෙනවද? තුනක් තියෙනවා. කාල තුනක් තියෙනවා. මොනවාද?
වටාද තුනක් තියෙනවා. මොනවද අතීත වර්තමාන කාල අතීත කාල අනාගත කාල. very good කාල අතීත වර්තමාන සහ අනාගතනේ හරි ඉංග්‍රීසි වලත් ඔය කාල තුන තියෙනවා හැමෝම ඕනම භාෂාවක ඔය තුන තියෙනවා present ඉංග්‍රීසි වල ඉන්න ඉංග්‍රීසි වල වෙනස මේකයි වර්තමාන කාල තියෙනවා හතරක් ඒ කියන්නේ වර්තමාන කාලය කොටස් හතරකට බෙදෙනවා අතීත කාලයත් කොටස් හතරකට බෙදෙනවා අනාගත කාලයත් ඒ විදිහටම කොටස් හතරකට බෙදෙනවා එහෙනම් වර්තමාන කාල කීයක් තියෙනවද වර්ග ඉංග්‍රීසි වල හතරක් තියෙනවා ඉංග්‍රීසි වල වර්තමාන කාලය කොටස් හතරකට බෙදෙනවා එක කොටසක් තමයි මේ හරි ඔය විදිහට තමයි අර එහෙනම් පොඩ ලියන්න එපා මේක වර්තමාන හතරයි අතීත හතරයි අනාගත හතරයි එතකොට හතරක් තුන කීයද තුනම එකතු කළා 12යි 12යි. ඔන්නෝම තමයි ඔහොම තමයි කාල 12 හැදෙන්නේ ටෙන්සස් 12 හැදෙන්නේ ඔය විදිහට චුට්ටක් දැනගෙන ඉන්න නිකන් කියන්න අවශ්‍ය නැහැ ඒක හරි එහෙනම් මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පාවිච්චි කරන්නේ පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් විස්තර කරන්න වර්තමාන කාල හතරෙන් එකක් හරි ලියලද හැමෝම තාම ලියනා ඉන්නවද yes sir. මම කරා හරියට ලියලා ඉවර කට්ටිය අත උස්සන්න හරියට raise your hands හරි very good මම පොඩ උඩ ටික මකනවා okay sir. හරි අනුමාත්‍රකයක් ලියන්න ෆෝමේෂන් කියලා මේකේ තවත් භාවිතයන් තියෙනවා හරි ඒවා ගැන මම වෙනම කියලා දෙන්නම් ප්‍රධාන භාවිතය මේක නැත්නම් ඔයගලන්ට වැඩි වෙන්න පුළුවන් හරි එන පාවිච්චි කරන එක අවස්ථාවක් නෙමෙයි තවත් පාවිච්චි කරන තවත් අවස්ථා තියෙනවා ඒවා ඉස්සරහට කියලා දෙන්නම් හරි ඊගෙන ෆෝමේෂන් කියලා ෆෝමේෂන් කියන එකේ තේරුම තමයි සෑදෙන ආකාරය. අපි හදන්නේ වාක්‍ය හැදෙන ආකාරය ඉගෙන ගන්න මේ කාලේ. හරි. වාක්‍ය හැදෙන්නේ මෙහෙමයි. මුලින්ම ලියන්නේ කර්තෘව. කර්තෘට කියනවා සබ්ජෙක්ට් කියලා. හරි. ඊට පස්සේ ලියන්නේ verb එක. ඉස්සෙල්ලා සූත්‍රයේම තමයි. හැබැයි චෝටි නීති ටිකක් තියෙනවා මතක තියාගන්න. හරි කර්තෘ ක්‍රියාව ඊට පස්සේ ලියනවා කර්මය ඔබ්ජෙක්ට් එක. හරි. මේක ලියලා කොටු කරගන්නක් ගන්න. මේ ටෙන්සස් ටික හොඳට පුළුවන් නම් හරි ඇක්ටිව් වොයිස් සහ තවත් පැසිව් වොයිස් කියලා තියෙනවා ඔක්කොම ටෙන්සස් ටික හොඳට පුළුවන් නම් ඕනම විභාගයක ලකුණු 50න් එහා පැත්ත මේකෙන් විතරක් ගන්න පුළුවන් මේකෙන් විතරක් ලකුණු 50න් එහා පැත්ත ගන්න පුළුවන් O level වල පවා හරි O level විභාගේ පවා ලකුණු 50න් එහා පැත්ත ගන්න පුළුවන් ටෙන්සස් ටික හරියට පුළුවන් නම්
ඒකම හොඳට ස්පෝකන් ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන්. වැරදි නැතුව. හරි. I have finished, sir. very good. හරි. නීතිය තමයි ඔව් ප්‍රශ්න දෙන්න නම් අහන්න. හරි නේද? හරි. නීතිය තමයි කතෘ ඒක වචන නම් ක්‍රියාපදයට s හරි es හරි is හරි. එක අවස්ථාවකට s දානවා නැත්නම් es වෙන්න පුළුවන් නැත්නම් is වෙන්න පුළුවන්. හරි. ඔය තුනේ එකක් දානවා කතෘ ඒක වචන නම්. කතෘ බහු වචන නම් මේවා දාන්නේ නැහැ. හරි. බලමු මෙහෙම උදාහරණයක්. he කියන්නේ ඔහු තමයි කතෘ. හරි. ඔහු කියවනවා. he read. he ඒක වචනේ එහෙනම් s අකුරක් දාන්න. es එන්නේ කොයි වෙලාවටද is එන්නේ කොයි වෙලාවටද කියලා මම වෙනම කියලා දෙන්නම්. හරි. වැඩිපුරම දාන්නේ s. ඔහු කියවනවා කියලා කියන්නේ he read නෙමෙයි he reads. ඇයි s ආවේ? he ඒක වචන නිසා. කතෘ ඒක වචන නිසා. මෙතන we වුණා නම් අපි බහු වචන කතෘ බහු වචන එහෙනම් s දාන්නේ නැහැ නිකම්ම verb එක දාන්න. ක්‍රියාපදයේ දාන්න. ඒක තමයි නීති. හරි ඒ නීතිය ලියා ගන්න. මම සිංහලෙන් දෙන්නම්. හරවදාල ලියා ගන්න. කතෘ ඒක වචන නම් ක්‍රියාවට s es is ඔය තුනේ එකක් දානවා. s වෙන්න පුළුවන් es වෙන්න පුළුවන් is වෙන්න පුළුවන්. හරි. යොදන්න. ක්‍රියාවට මේවා දානවා. හරි. කතෘ බහුවචන නම් ක්‍රියාවට මේවා නොයේදී දාන්නේ නැහැ. ඔයාලා සමාස දාන ප්‍රශ්නයක් නැහැ. කතෘ බහුවචන නම් ක්‍රියාවට s es is දාන්නේ නැහැ. නොයේදී. හරි මෙතන පොඩ්ඩක් ලියා ගන්න verb එක ළඟ verb එක අනිවාර්යෙන් present form එකෙන් තියෙන්න ඕනේ. මොකද verb එක අතීත කාලෙන් තියන්නත් පුළුවන්. past participle තියෙනවා. විවිධ ක්‍රම තියෙනවා. has have දාන්න පුළුවන්. අපි ලියන්නේ සාමාන්‍ය අපි දන්න ක්‍රියාපදේ. go, read, write ඒ වගේ දන්න ක්‍රියාපදේ දාන්නේ. ing දාන්නේ නැහැ මොකුත් දාන්නේ නැහැ. අර කතෘ ඒක වචන නම් s is දානවා විතරයි. වෙන මොකුත් නැහැ. ing මොකුත් නැහැ. හරි. ඉස්සරහට am is දාන්නේ ඒව නැහැ. හරි නේද? අපි උදාහරණයක් ගමු. Have you finished? තාම ලියලා ඉන්නවද කියන්න. හරි. උදාහරණයක් ගමු මෙහෙම. ඔහු නිතරම පොත් කියවනවා. ඔහු නිතරම පොත් කියවනවා. කොහොමද කියන්නේ? ඔහු නම් He read books. ඔහු නම් he තමයි කතෘ. කියවනවා නම් read. ඔහු ඒක වචන නෙවෙයි නිසා s දානවා. හරි. ලියන්න එපා. ඔහු කියවනවා පොත්. පොත් නම් books. මෙන්න කතෘ, මෙන්න ක්‍රියාව, මෙන්න කර්මය. අර සූත්‍රයේ තියෙනවා නේද? SVO සූත්‍රයේ තියෙනවානේ. නිතරම කියන්නේ කොහොමද? මට කියන්නේ නිතරම මොකද්ද වචනේ? Always. always. always කියන එක දාන්න ඕන මෙන්න මෙතෙන්ට. හරි. එකම ලියන්න එපා කිව්වේ. he always තව වචනයක් තියෙනවා. සමාන පදයක් කියන්නේ. always වලද? කො often කියන්නත් පුළුවන්. හරි. අර ඊයේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ හොඳට උත්තර දෙන්නේ. ඒගොල්ලන් හොඳට ග්‍රැමර් පුළුවන්. හරි. ඒ නිසා ඒගොල්ලෝ 6 වසරේදී හොඳට මේවා ඉගෙන ගත්තා අය. නිසා ඔයගොල්ලෝත් එහෙම කරගන්න. ඔහු නිතරම කියවනවා. කියවනවා කියන්නේ කොහොමද? read. ඔහු ඒක වචන නිසා s අකුරක් දානවා. Reads. ඔව්. මේ s එක පොඩ්ඩක් highlight කරගන්න.
හරි he always නැත often reads එකටමයි යා ස්පේස් නැහැ මොනවද පොත් books ඔහු නිතරම පොත් කියවනවා සාමාන්‍යයෙන් මේ always often වගේ ඒවා මේ ටෙන්ස් එකේ නිතරම පාවිච්චි කරනවා. ඒතර මේකෙන් පැහැදිලි යන නිතරම කරන ක්‍රියාවක් කියලා. ඒ කියන්නේ පුරුද්දක් කියලා මේකෙන් තවත් අහවුරු වෙනවනේ. හරි. ඔහු නිතරම කියවනවා පොත්. ඒතර ඔහු තමයි කර්තෘ, reads තමයි verb එක, පොත් තමයි කර්ම. SVO. පස්සේ දිනන අහන්න. හරිද? ඉක්මනට ලියන්න. හරිද? ඊළඟට ඔවුන් සමහර වෙලාවට ක්‍රිකට් සෙල්ලම් කරනවා. කොහොමද කියන්නේ? ඔවුන් සමහර වෙලාවට ක්‍රිකට් සෙල්ලම් කරනවා. කියන්න බෑ. Speak. They sometimes play cricket. Very good. Excellent. ඔවුන් තමයි කර්තෘ. මුලින් කර්තෘ ලියනවා. ඒකයි මේ active voice කියන්නේ. මුලින් කර්තෘ වෙනවා active voice. මුලින් කර්තෘ වෙන්නේ නැති වාක්‍යයක් ඉස්සරහට තියෙනවා. ඒකයි මේ මුලින් කර්තෘ වෙන වාක්‍ය ගැන ඉස්සෙල්ලා කියලා ඉන්නේ. හරි. ඔවුන් නම් they සෙල්ලම් කරනවා නම් play දැන් they බහුවචන. එහෙනම් s දානවද? කර්තෘ ඒක වචන නම් s දානවා. කර්තෘ බහුවචන නම් s දාන්නේ නැහැ. හරි. සමහර වෙලාවට කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ sometimes. sometimes. එකටම ස්පේස් නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට. sometimes කියන්නේ සමහර වෙලාවට. ඔවුන් සමහර වෙලාවට සෙල්ලම් කරනවා මොනවද ක්‍රිකට්. හරි දැන් ලියන්නත් ගන්න. මෙන්න කර්තෘ මෙන්න ක්‍රියාව මෙන්න කර්ම. සූත්‍රය තියෙනවා නේද? SVO තියෙනවා. ඒතර සමහර වෙලාවට කිව්වත් ඒකත් පුරුද්දක්. හරි. පුරුද්දක් ඒක. ඒ නිසා simple present. they are playing කිව්වොත් ඒගොල්ලෝ දැන් සෙල්ලම් කර කර ඉන්නවා. they play කියන්නේ ඔවුන් දැන් වෙන වැඩක් කරනවා වෙන්න පුළුවන්. ඔවුන් දැන් ටීවී බලනවා. හැබැයි මේක ඒගොල්ලන්ගේ පුරුද්දක්. they play cricket. ඒගොල්ලෝ පුරුද්දක් වශයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. දැන් වෙන ක්‍රියාවක් කරනවා වෙන්න පුළුවන්. හරි. මේ වචන highlight කරගන්න. always often sometimes මේ tense එකේ විතරම පාවිච්චි වෙන වචන. ඇයි මේ වචන වැදගත් වෙන්නේ? විභාගෙට එනවා හිස්තැන පුරවන්න ක්‍රියාපදෙට හිස්තැනක් දාලා. අපි කාලය හොයාගන්න ඕනේ. මෙන්න මේ වචනෙන් අපි දැනගන්නවා simple present tense. සරල වර්තමාන පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ වචනේ ඉතාල වැදගත් highlight කරගන්න. හරි. number 3. තව උදාහරණයක් ගමු. මගේ තාත්තා සාමාන්‍යයෙන් මොනවද? පත්තර කියවනවා. කොහොමද කියන්නේ? මගේ තාත්තා සාමාන්‍යයෙන් පත්තර කියවනවා. කියන්න බෑ. My dad. සාමාන්‍යයෙන් My dad. usually My dad reads read newspapers. newspapers. අපි dad කියලා කියන්නේ spoken english වලදී ලියද්දි ලියන father කියලා. My father කියවනවා නම් read තාත්තා ඒක වචන ඒක නිසා s දානවා. පත්තර නම් newspapers. හරි මගේ තාත්තා කියවනවා පත්තර සාමාන්‍යයෙන් කියන එක දාන්නේ මෙන්න මෙතෙන්. ක්‍රියාපදයට කලින්. usually. ඒ දාන තැන මතක තියාගන්න. usually කියන්නේ සාමාන්‍යයෙන්. ඒත් සාමාන්‍යයෙන් කිව්වත් මේකත් පුරුද්දක්. මලියක. එතනක් තියනවා නේද? මගේ තාත්තා කර්තෘ කියවනවා verb එක පත්තර කර්මය තාත්තා ඒක වචන නිසා සකුරක් දාන්න. simple. ඒ කියන්නේ simple කියලාම කියන්නේ මොකද? simple present tense. A cake walk very easy. හරි.
ඊළඟ එක. ඉවරයි නේද? right in a flash. ඔයගලන්ට වේගය වැඩි නම් කියන්න. නැත්නම් වේගය මදි නම් ඒත් කියන්න. මීට වඩා ඉක්මන් කරන්න ඕන නම් ඒත් කියන්න. මොකද ඔයගොල්ලෝ ලියන ස්පීඩ් එක මට පේන්නේ නැහැ. හරි. හරි නේද? next one. මම ඉස්කෝලේ යනවා හැමදාම. මම ඉස්කෝලේ යනවා නැත්නම් පාසල් යනවා හැමදාම. කොහොමද කියන්නේ? I every day go to school. I every day go to school. ඔව්. සූත්‍රයෙන් පිටපයින් එපා. එතෙන්දී everyday කියලා ඕගොල්ලෝ මෙතන ගත්තා. හරි. ඔයගොල්ලෝ හිතුවා හරි. මේ තර්කයට අනුව මෙතන තමයි එන්න ඕනේ. හැබැයි නීතියක් තියෙනවා. everyday දාන්නේ හැමදාම. everyday දාන්න ඕන අන්තිමට. වාක්‍ය අන්තිමට එන්න. I go to school I go every day. to I go to school every day. Very good. ඔව්. මම නම් I යනවා නම් go. පාසල නම් school. පාසලට කියන to school. to කියන ටයන්. පාසල school පාසලට to school. මම යනවා පාසලට හැමදාම කියන්න everyday දාන අන්තිමට. හැමදාම. හරි එක පටන් ගන්න අනිත් පාඩේ ලියන්න. highlight කරගන්න එක. හැමදාම. ඒතර හැමදාම කියලා තියෙනවනේ ඒක බොහෝ විට simple present වාක්‍යයක්. පුරුද්දක් වශයෙන් කරන දෙයක් නේ. මම හැමදාම ඉස්කෝලේ යනවා. ඒක මගේ පුරුද්දක්. හරි. I කියන එක ඒක වචන නේද? ඉතින් SES දාලා නැහැ. ඇයි ඒ? I වලදී STS දාන්නේ නැහැ. හේතුවක් first person නිසා I කියන එක උත්තම පුරුෂ. සිංහල වල මම කියන උත්තම පුරුෂනේ. හරි. I කියන එක first person නිසා අපි මෙතනදි සලකන්නේ එයා බහුවචන කියලා. ඒක නිසා SES IS දාන්නේ. හැබැයි I කියන්නේ එක්කෙනෙක් තමයි. මෙතනදි මතක තියාගන්න එයාත් එක්ක SES IS දාන්නේ නැහැ කියලා. හරි. ඒක විතරයි වෙනස් වෙන්නේ. Okay. Next up. දැන් මම හැමදාම ඉස්කෝලේ යනවානේ. හරි මට කියන්න ඔයගොල්ලෝ හැමදාම කරන දේවල් ටික speak. the simple present tense එකෙන් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ හැමදාම කරන දේවල් කියන්න. daily routines දිනචර්යාව හැමදාම කරන දේවල්. I wash face every day. I wash my face every day. මම හැමදාම මගේ මූණ හොදනවා. Okay. I read my novel every day. I read my novel. I brush my teeth every day. Huh? I brush my teeth every day. Yeah, very good. I brush my teeth every day. හැමදාම දත් මදිනවා. I eat rice every day. හැමදාම බත් කනවා. very good. දැන් පුළුවන් නේද? ගොඩක් දේවල් කියන්න පුළුවන්. දැන් ඔක ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි? දැන් හැමදාම කරන දේවල් කරද්දි වා හිතන්න. මම මේ දේ කරනවා. සිම්පල් ප්‍රසන්ට් වලින් හිතන්න ඕන. කරද්දි. හරි? එතකොට තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. එතන අමතක වෙන්නේ නැහැ. I watch television every day. I watch TV every day. Okay. Huh? I study every day. I study every day. Very good. Hi. එහෙනම් ගොඩක් ලේසි නේද මේක? I go to temple every day. I go to temple every day. හැමදාම පන්සල් යනවා. හරි. මෙතන I තමයි කර්තෘ, go තමයි ක්‍රියාව. හැබැයි මේ ඔබ්ජෙක්ට් එක මේ වාක්‍යේ නෑ. පාසලට කියන්නේ යනවා කියන ක්‍රියාවට පාසල ලක් වෙන්නේ නැහැ. මෙතෙන්දි කියවන්නේ මොනවද? පත්තර. කියවනවා කියන ක්‍රියාවට පත්තර ලක් වෙනවා. මම බත් කනවා කිව්වම කන්නේ මොනවද? බත් කියන දේ කෑමට ලක් වෙනවා. හැබැයි පාසල කියන දේ යන්නේකට ලක් වෙන්නේ නැහැ. යනවා කියන ක්‍රියාවට පාසල ලක් වෙන්නේ නැහැ. මේක කර්මයක් නෙමෙයි. හරි මේක ක්‍රියා විශේෂණයක් වෙනවා. තාම අවශ්‍ය නැහැ ඒවා. එච්චර ලොකුයි. හරි එච්චර හිතන්න ඕනේ නැහැ. මේවා 7 වසරේ තියෙන්නේ. හරි. මතක තියාගන්න මේක ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි කියලා දැනට මතක තියාගන්න මෙයා කර්මයක් නෙමෙයි. මෙතන ඔබ්ජෙක්ට් එකක් නෑ මේ වාක්‍යෙ. කර්තෘ ක්‍රියාව විතරයි තියෙන්නේ. හරි. ඊළඟ එක. අපි කලාතුරකින් ට්‍රිප් එකක් යනවා. කොහොමද කියන්නේ? අපි කලාතුරකින් ට්‍රිප් එකක් යනවා. මේ දවස්වල යන්නම බෑනේ නේ. These days we can't go due to the COVID-19 pandemic. Okay. අපි කලාතුරකින් ට්‍රිප් එකක් යනවා. කොහොමද කියන්නේ? කලාතුරකින් කියන වචනේ මොනද? Reali. Reali. Reali ya? කලාතුරකින් reali. කියන්න බෑ. We really go to
trip ඔව් ට්‍රිප් එකත් එක අනිවාර්යෙන් on කියලා දාන්න ඕන. ට්‍රිප් එකක් උඩ යනවා නෙමෙයි on කියලා පාවිච්චි කරනවා ඉංග්‍රීසි වල. go on a trip. අපි නම් we යනවා නම් go කලාතුරකින් කියන්නේ අපි දානවා ඉස්සරහට රයාලි. රයාලි කියන්නේ කලාතුරකින්. හරි. මම තවත් වචනයක් දෙන්නම්. ඉතා කලාතුරකින් කියන්න ඕන නම් අපිට කියන්න පුළුවන් hardly කියලා. වචන දෙකම ඉගෙන ගන්න. hardly ඉතා කලාතුරකින්. රයාලි කලාතුරකින් hardly ඉතා කලාතුරකින්. වචන දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. දෙකම දැනගෙන ඉන්න. රයාලි කිව්වොත් කලාතුරකින්. hardly කිව්වොත් ඉතා කලාතුරකින්. හරි කලාතුරකින් හරි යනවනේ. ඒකත් පුරුද්දක්. ඒක නිසා simple present. we rarely go. අපි කලාතුරකින් යනවා. trip එකක් නම් අනිවාර්යෙන් on a trip කියලා ලියන්න ඕන. trip එකක්. we rarely go on a trip. අපි කලාතුරකින් චාරිකාවක් යනවා. හරි නේද? ඉක්මනට ලියන්න. I'm finished. very good. හරි. ඊළඟට. ඇය ඇගේ ආච්චිවයි සීයාවයි බලන්න යනවා. ඒකට visit දාන්න. හොඳේ කව හරි බලන්න යනවා visit. හරි. ඇය ඇගේ ආච්චිවයි සීයාවයි බලන්න යනවා මාසෙට එකපාරක්. කොහොමද කියන්නේ? මාසෙට එකපාරයි. ඇය නම් she. ඔව් බලන්න යනවා නම් visit. visit කරනවා කියලා කියන්නේ. ඔව් ඇය එක වචනේ එහෙනම් s අකුරක් දාන්න එපා. she visits. She visits. ඔව් ඇගේ කියලා දානවා her. her කියන්නේ ඇගේ. ඔව් ආච්චිලා සීයට මොකද්ද කියන්නේ? Grandmother and මද? හා? grandmother and grandfather. grandfather and grandmother. එක වචනයක්. grandparents. ආච්චිලා සීයට කියන්නේ grandparents. හරි මාසෙට එකපාරක්. එකපාරක් නම් once. මාසෙට කියන්නේ once a month. මාසෙට එකපාරක්. once a month කියන්නේ මාසෙට එකපාරක්. එක්වරක්. හරි මාසෙට එකපාරක් කිව්වත් රටාවක් තියනව නේද? හැම මාසෙම යනවා. පුරුද්දක්. simple present. once a month කියන බඩ highlight කරගන්න. මාසෙට එකපාරක්. හරි ඉක්මනට ලියන්න. finished. හරි මෙතන පොඩ්ඩක් ඔයගොල්ලෝ අලුත් දේවල් ඉගෙන ගන්න. අපිට එහෙම නැත්නම් දාන්න පුළුවන් සතියේ දෙපාරක්. සතියේ දෙපාරක් කියලා කොහොමද කියන්නේ? ඒවත් පොඩ්ඩක් ඉගෙන ගන්න. එහෙම නැත්නම් සතියේ දෙපාරක් නම් දෙපාරක් නම් අපි කියනවා twice කියලා. twice a week. සතියේ දෙපාරක්. week කියන්නේ සතියේ. සතියේ දෙවරක්. ඒවත් පොඩ්ඩක් දාගන්න. හරි. ඒත් පුරුද්දක්. අවුරුද්දට එකපාරක් නම් once a year. හරි. මේ සියල්ල පුරුදු. තව වාක්‍ය හතරක් ලිව්වා. මේ ටෙන්ස් එක අදට ඉවරයි. අර අනිත් භාවිතයන් සම්බන්ධයෙන් මම පොඩි නෝට් එකක් දෙනවා ලබන සතියේ. මේක විතරක් නෙමෙයි භාවිතය. තවත් භාවිතයන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම ඊළඟ සතියේ කියලා දෙන්නම්. හරි. ඊළඟ අනුමාත්‍රකාව පොසිටිව් ෆෝම් කියලා. හරි. ඒ කියන්නේ අපි සිංහලෙන් කියන්නේ කරනවා කියන වාක්‍ය විතරක් නෙමෙයිනේ. කරන්නේ නැහැ කියලාත් කියනවනේ. ඉංග්‍රීසි වලින් කියනවා කරන්නේ නැහැ කියලා.
කරනවාද කියලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. කරන්නේ නැද්ද කියලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. කරනවා, කරන්නේ නැහැ, කරනවද, කරන්නේ නැද්ද? උදාහරණයක් ගමු මෙහෙම. ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරනවා. කොහොමද කියන්නේ? He play football. he ඒක වචන නිසා plays වෙනවා. මොනවද? ෆුට්බෝල්. ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරනවා. හරි. කාටද කියන්න පුළුවන් ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ නැහැ කියලා? කොහොමද කියන්නේ? නෙගටිව් ෆෝම්. Do not play football. ඔව් බලමු නෙගටිව් ෆෝම් කොහොමද එන්නේ කියලා. තියරි එක මෙච්චරයි. කතෘ ඒක වචන නම් අපි දාන්නේ does not. කතෘ බහු වචන නම් දාන්නේ do not. නැහැ කියන්නේ. does not හරි do not හරි දානවා. කතෘ ඒක වචන නම් does not. බහු වචන නම් do not දානවා. හරි. he කියන්නේ ඒක වචන එහෙනම් අපි දාන්නේ does not. ඊපස්සේ does not මේකම දාන්න. play. හැබැයි වාක්‍යය does තියෙනවා නම් s දාන්නේ නැහැ. මතක තියාගන්න. does තියෙන තැන් වල s දාන්නේ නැහැ. වාක්‍ය කොහේ හරි does තියෙනවා නම් කතෘ ඒක වචන උනත් ක්‍රියාපදයට s දාන්නේ නැහැ. මොකද does එකේ මේක ඒක වචන කියලා දන්නවා. does කියන්නේ ඒක වචන ෆෝම් එකක්. එකපාරක් ඒක වචන කළාම ඇති. දෙපාරක් ඒක වචන කරන්න ඕන නැහැ. s දාන්නේ නැහැ. කෙටියෙන් කියනවා නම් does තියෙනවා නම් s දාන්නේ නැහැ. he does not play කියන්නේ ඔහු සෙල්ලම් කරන්නේ නැහැ. he plays ඔහු සෙල්ලම් කරනවා. he does not play ඔහු සෙල්ලම් කරන්නේ නැහැ. මොනවද? ෆුට්බෝල්. ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ නැහැ. මෙතන ඕන ලියන්න සිංගියුලර් නිසා තමයි අපි does not දාන්නේ. ඒක වචන නිසා. හරි අපි ප්ලූරල් එකකට එක උදාහරණයක් ලියමු. එතකොට එකක් අවබෝධ වෙනවා. මෙතන අපිට highlight කරලා තියාගන්න s දෙන්නේ නැහැ කියන එක. does තියෙනවා නම් s දෙන්නේ නැහැ. හරි. මේකේ තේරුම සෙල්ලම් කරනවා, මේකේ තේරුම සෙල්ලම් කරන්නේ නැහැ. සෙල්ලම් කරන්නේ නැහැ. අමතක කරනවා ලියාගන්න. සෙල්ලම් කරන්නේ නැහැ. question form. ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරනවාද? කොහොමද අහන්නේ? ප්‍රශ්නයක්? Does he play football? Very good. Does he play football? ප්‍රශ්නයක් නම් does හරි do හරි ඉස්සරහට ගන්නවා මේ tense එකේදී. does හරි do හරි ඉස්සරහට ගන්නවා simple present වලදී. ඒක වචන නම් කතෘ ඒක වචන නම් does ඉස්සරහට ගන්නෙ, බහු වචන නම් do තමයි ඉස්සරහට ගන්නෙ. එහෙනම් does කියන එක ඉස්සරහට ගන්නවා. ඇයි? කතෘ ඒක වචන. he ඒක වචන. ඊට පස්සේ මේ positive වාක්‍ය හැමම ලියන්න. මේ වාක්‍ය හැමම ලියන්න. හරි does ලිව්වා. he play. හැබැයි does තියෙනවා නම් s දානවද? නැහැ නේ. does තියෙන නිසා s දාන්නේ නැහැ. football. මේක question එකක් නිසා question mark දානවා. බලන්න he plays football කියන්නේ ඔහු සෙල්ලම් කරනවා football. does he play football කියන්නේ සෙල්ලම් කරනවාද? ප්‍රශ්න. හරි. සිංහල තේරුම වචන ලියාගෙන ඔහු පාපන්දු සෙල්ලම් කරනවාද? හරි. මේක ස්පෝකන් වලදී මෙන්න මෙතන චුට්ටක් අමතර දෙයක් දාගන්න does not කෙටි කළොත් doesn't වෙනවා. හරි. ස්පෝකන් වලදී අපි කියන්නේ doesn't කියලා. ස්පෝකන් ඉංග්‍රීසි නම් does not doesn't කියලා කියනවා. he doesn't play football. හරි. මේක ප්‍රශ්න වල positive form එක. ඒ කියන්නේ සෙල්ලම් කරනවාද? පොසිටිව් ප්‍රශ්නයක්නේ. ඇත යන ප්‍රශ්නයක්. සෙල්ලම් කරන්නේ නැද්ද කියන එක නැත යන ප්‍රශ්නයක්. හරි. සෙල්ලම් කරන්නේ නැද්ද කියලා කොහොමද අහන්නේ? අහන්න බෑ. සෙල්ලම් කරන්නේ නැද්ද? Sir, don't play.
Doesn't he play? Doesn't he play football? එහෙම නැත්නම් does he not play football? ක්‍රම දෙකක් තියෙනවා. ලියන question form negative. n කියලා දැම්ම negative කියන එක. සෙල්ලම් කරන්නේ නැද්ද? අපිට ගන්න පුළුවන් මේකම තමයි ලියන්නේ. මෙන්න මෙතන not දාන්න. does he ලියුවට පස්සේ මෙතන not දාන්න. does he not play? ඒ කියන්නේ ඔහු සෙල්ලම් කරන්නේ නැද්ද? does he play සෙල්ලම් කරනවද? does he not play කියන්නේ සෙල්ලම් කරන්නේ නැද්ද? අලුතින් not දැම්ම එච්චර. ඔහු සෙල්ලම් කරන්නේ නැද්ද මොනවද? football. ප්‍රශ්නයක් නිසා question mark දානවා. මේක තවත් ක්‍රමයකට හදන්න පුළුවන්. does සහ not එකට අරන් doesn't කියලා එකට ගන්න. doesn't he play football? හරි මේක තේරුම තමයි ඔහු ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ නැද්ද? ඉක්මන ලියන්න. හරි මේක ඉවරයි ආ. තව එක උදාහරණ ලියපුවා ඉවරයි. Sir, ඔව් කියන්න. කවුරු හරි බෝඩ් එක ඉරේස් කරන්න එපා කියලා කිව්වනේ. හරි. ඉක්මන ලියන්න. වෙගෙන් ලියන්න. හරි ඒ අතරේ මට කියන්න බෑ සිම්පල් ප්‍රසන්ට් වලින් වාක්‍ය ටිකක්. ස්පීක්. කැමති වාක්‍යයක්. simple present tense එකෙන් පුරුදු. what are your habits? usually දාලා sometimes දාලා වාක්‍ය ටිකක් everyday දාලා. හා ප්‍රශ්න අහන්න පුළුවන්. නැත්නම් does not do not දාලා කියන්න පුළුවන්. පුළුවන්ද කියලා? We sometimes watch television. yeah okay We learn English. we learn english පුරුද්දක් වශයෙන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා very good හරි ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න හරි තව එක උදාහරණයක් අපි යා මේ විදිහට ඒ කියන්නේ මේ එක වචන කතරු කෙනෙක් දැන් බලමු බහුව වචන කතරු කෙනෙක් ආවොත් කොහොමද කියලා very good හරි ලියන්න පොසිටිව් ෆෝම් කියලා බහුව වචන කතරු කෙනෙක් ආවොත් කොහොමද අපි ගමු they watch tv ඒගොල්ලෝ නරඹනවා tv ඔවුන් නරඹනවා රූපවාහිනී හරි ඔවුන් නරඹනවා tv ඔවුන් tv බලන්නේ නැහැ කොහොමද කියන්නේ negative form ඔවුන් tv බලන්නේ නැහැ They do not watch TV. very good they තමයි කතරු they බහුවචන එහෙනම් අපි දාන්නේ does not නෙමෙයි do not they do not watch බලන්නේ නැහැ මොනවද tv මේක අපි ස්පෝකන් වලදී do not කෙටි කරලා don't කියලා කියනවා they don't watch tv මේ කියන්නේ නරඹනවා මේ කියන්නේ නරඹන්නේ නැහැ tv බලනවා බලන්නේ නැහැ හරි නේද question form ඔන්න කෙටියෙන් මෙහෙම දාන්න question form කෙටියෙන් මෙහෙම දාන්න qf question form දැන් දන්නවනේ එකපාරක් ලියලා තියෙන්නේ ප්‍රශ්න ස්වරූපේ ඔවුන් ටීවී බලනවාද බලනවාද Do they watch TV? අය Do they watch TV? Do they watch Do TV? they watch TV? yeah do they watch tv අය බහුවචන නම් does නෙමෙයි ඉස්සරහට ගන්නේ do do they watch tv they watch tv කියන්නේ ඒගොල්ලෝ ටීවී බලනවා ඉස්සරහට do ගත්තාම ඒක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නිසා question mark දාන්න
ඔවුන් ටීවී බලනවාද නැත්නම් රූපවාහිනී නරඹනවාද? හරි කෂු ඒක වචන ඩස් ඉස්සරහට ගන්නවා දේ බහුව වචන එහෙනම් do තමයි ඉස්සරහට ගන්නේ ප්‍රශ්නේ හදද්දි. හරි. ඊළඟ question form එකේ negative එක. question form දානවා negative. කෙටිම වගේ සංකේත ඉගෙන ගන්න. හරි. ඔවුන් ටීවී බලන්නේ නැද්ද? Do Last one. they not watch TV? They not watch TV. Do they not මෙතෙන්ට දාන්න. Do they not watch TV? එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. Don't they watch TV? Don't they watch TV? Oh, don't they watch TV? ඔවුන් ටීවී බලන්නේ නැද්ද? හරි බලන්න මේකම තමයි අලුතින් not එකක් දැම්ම එච්චර වෙනස. මේ බලනවාද මේ බලන්නේ නැද්ද? හරි. මේ ටික හොඳට පාඩම් කරගන්න. දැන් ඔයාලා ටෙක්ස්ට් බුක් එක ගන්න. Take your textbooks now. Data ඉක්මනට කරන්න. Write fast if you're writing. මේකේ තව කොටසක් තියෙනවා. ඒක මම ඊළඟ සතියේ කරන්නම්. මේ ටික අතට පාඩම් කරගන්න හොඳට. හරි grade 6 textbook එක ගන්න. හරි නේද? තාම ලියනා ඉන්නවද? If you are writing tell me. Are you still writing? හරි. Take your textbooks. එදා homework එකක් තිබ්බා ඒක මම බලන්නම්. හරි. එන්න පිටුව 7. Turn to page number 7. Turn to page number 7. පිටුව 7ට පෙරලා ගන්න. හරි. බලන්න. එදා අපි ඉගෙන ගත්ත නේද be verbs මතකද? ඊ සතියේ අපි කතා කළා be verbs ගැන. හරි. කෙටියෙන් මතක් කරගමු ටක් ගාලා. am is වල තේරුම මොනවද? කියන්නේ? ඔව් ඉන්නවා නැත්නම් සිටිනවා, තියනවා, වෙනවා. ඉන්නවා, තියනවා, වෙනවා. තේරුම් තුන එකක් ගන්න පුළුවන්. ඒකේ අතීත කාලයේ verbs වල මොනවද තේරුම්? සිටියා, තිබුණා, වුණා. very good. පාඩම් කරලා තියෙනවා නේ. එහෙනම් හොඳයි. අනාගත කාලයේ will be මොනවද තේරුම්? සිටිවි, වේවි. very good. සිටීවි, තිබේවි, වේවි. මෙයා සිටිනවා නම් මෙයා සිටියා. එහෙනම් මෙයා සිටීවි. වර්තමාන අතීත අනාගත. සිටිනවා, සිටියා, සිටීවි. මෙයා තියනවා නම් තියනවා, තිබුණා, තියේවි. මෙයා වෙනවා නම් වෙනවා, වුණා, වේවි. වෙනවා, වුණා, වේවි. හරි. ඒතර be verb සම්බන්ධයෙන් වර්තමාන කාල විතරක් අරන් am is විතරක් අරන් තමයි මේ activities ටික කරන්න තියෙන්නේ. හරි බලමු. read aloud. හයියෙන් කියවන්න. aloud කියන්නේ හයියෙන් volume එක වැඩි කරලා. හයියෙන් කියවන්න. you are මනුක කියන්නේ මොකද්ද? ඔයා වෙනවා මනුක. ඔයා මනුක වෙනවද? ඔයා මනුකද? කොහමද අහන්නේ? are you මනුක? හරි. you කියන්නේ ඔයා, are කියන්නේ වෙනවා, ඔයා වෙනවා මනුක. ඔයා මනුක වෙනවද කියන are කියන එක ඉස්සරහට ගන්නවා. දැන් ප්‍රශ්නයක් හදන්න අර be verb එක ඉස්සරහට ගත්තා නම් හරි නේද?
you ඔබ වෙනවා කවුද මනුක ඔයා මනුකද කියලා හදන්න කියන එක ඉස්සරහට ගන්නවා are you මනුක ප්‍රශ්නයක් හරි ඔයා වෙනවා මනුක මෙතන ඔයා වෙනවද මනුක ඔයා නැත්නම් ඔයා මනුකද හරි එහෙනම් be verb එක ඉස්සරහට ගත්තාම මේක ප්‍රශ්නයක් වෙනවා හරි ඊළඟ එක දැන් are you මනුක ඔයා මනුකද කියලා අහනවා එතකොට මනුක කියනවා yes ඔව් I am මනුක මම I කියන්නේ මම am කියන්නේ වෙනවා මම වෙනවා කවුද මනුක මම මනුක වෙනවා හරි දැන් මෙහෙම කිව්වත් මම මනුක නේද I මනුක මම මනුක මේක හරිද මේ වාක්‍යය හරිද ඇයි වැරදි ඇයි මනුක වෙන්න ඕනි ඔව් මේ වාක්‍ය ක්‍රියාපදයක් නැති නිසා වැරදි අනිවාර්යෙන් වාක්‍යෙට ක්‍රියාපදයක් තියෙන්න ඕනේ I කියන්නේ මම මනුක මේක ක්‍රියාපදයක් නැහැනේ ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී අපි දාන්නේ am හරි is හරි are හරි මේක වර්තමාන නිසා හරි I එක දාන්නේ am මේකේ තේරුම වෙනවා දැන් වෙන්නේ කියන එක හරි හරි ඊට පස්සේ බලන්න is he a player ඒකේ තේරුම මොකද්ද තේරුම මොකද්ද is he a player කො player කියන්නේ කවුද ක්‍රීඩකයා he is a player කියන්නේ ඔහු වෙනවා ක්‍රීඩකයෙක් is he a player කියන්නේ ඔහු ක්‍රීඩකයෙක් වෙනවද හරි ඒතර උත්තර දෙනවා yes ඔව් he is a player ඔහු වෙනවා ක්‍රීඩකයෙක් ඔහු ක්‍රීඩකයෙක් වෙනවා ඊළඟ එක is it a football ඒක පාපන්දුවක් වෙනවද ඒතර උත්තර දෙනවා yes ඔව් it is a football it කියන්නේ ඒක is කියන්නේ වෙනවා ඒක වෙනවා a football පාපන්දුවක් ඒක පාපන්දුවක් වෙනවා හරි turn to page number 8 පිටුව 8ට පෙරලා හරි එතන ඔරිජිනල් වාක්‍යය තමයි they are singers ඒගොල්ලෝ ඔවුන් වෙනවා කවුද ගායකයෝ singers ඔවුන් ගායකයෝ වෙනවා ඔවුන් ගායකයෝ වෙනවාද කියන කියන එක ඉස්සරහට ගන්නවා are they singers ඔවුන් ගායකයෝ වෙනවද හරි ඔවුන් ගායකයෝද නැත්නම් ගායකයෝ වෙනවද yes ඔව් they ඔවුන් වෙනවා ඔවුන් වෙනවා singers ඔවුන් වෙනවා ගායකයෝ හරි activity 6 පැන්සලෙන් කරන්ට අක් ගාලා අච්චුපතේම are you මනුක උත්තරය අනිත් පැත්තට යා කරන්න පැන්සලෙන් හරියට ඔන්න ප්‍රශ්න තියෙනවා අහන්න. මේවා ලේසි වැඩිනේ. හරි ඉවර නම් I have finished කියලා දාන්න නැත්නම් අත උස්සන්න. Raise your hands. Nadun finished? I have finished, sir. You are finished?
Raise your hands. Not to laugh. Yonal, raise your hands. Raise your hand. Hari. Sanudhi, Sihari. Sihari. Hurry up. හරිද? finished. බලමු දෙහෙනම්. හරි බලමු. activity 6. are you මනුක? ඔයා මනුකද කියලා අහනවා. ඔයා මනුක වෙනවද? නැත්නම් ඔයා මනුකද කියලා අහනවා. උත්තරේ මොකද්ද? Yes, I am Manuka. ඔව් yes I am මනුක කියලා තියෙනවා. අර දකුණු පැත්තේ යටම එක නෙමෙයි. යටම එකට උඩ එක. ඒක තමයි උත්තරේ. ඔයා මනුකද? yes I am මනුක. ඔව් මම මනුක. නැත්නම් ඔව් මම මනුක වෙනවා. හරි. are you student? ඔයා ශිෂ්‍යයෙක්ද? නැත්නම් ඔයා ශිෂ්‍යයෙක් වෙනවද? මොකද උත්තරේ? Yes, he is a student. Yes. Oh, yes, he is a student. නෑ, sorry. You are කියලා නහන්නේ. Yes, I am a student. Yes. Right, number 2 එකට එනවනේ. Yes, I am a student. හරි, number 3. බලන්න. Is he a student? ඔහු ශිෂ්‍යයෙක්ද? එහෙනම් ඒකට? Yes, he is a student. Oh. Yes, he is a student. ඔහු ශිෂ්‍යයෙක් වෙනවා. හරි. number 4. Is it a football? එක football එකක්ද? Yes, it is a football. ඔව් ඒක football එකක් වෙනවා. ඔව් ඒක පාපන්දුවක් වෙනවා. Yes, it is a football. මතක තියාගන්න කමාවකට පස්සේ එන්න ඕනේ සිම්පල් ආ. I කියන්නේ කොහේ ආවත් කැපිටල්. I කොහේ ආවත් කැපිටල්. කමාවකට පස්සේ දාන්නේ අපි සිම්පල්. number 5. are they dancers? වෙනවද they own dancers නැට්ටුව නර්තන ශිල්පී. මොකද උත්තරේ? Yes, they are. Oh, yes, they are dancers. ඔව් ඒගොල්ලෝ නර්තන ශිල්පීන් වෙනවා. හරි. number 6. are we singers? අපි ගායකයෝද? Yes, we are singers. very good. yes we are singers. ඔව් අපි ගායකයෝ. number 7. are you an athlete? athlete කියන්නේ කවුද? කවුද? මලල ක්‍රීඩකයා. ඇත්ලීට් කියන්නේ මලල ක්‍රීඩකයා. හරි. ඒ කියන්නේ රේස් දුවන අය මීටර් 100 මීටර් 200. හරි. ඒ වගේම හයි ජම්ප් ලොං ජම්ප්. හරි. දුර පැනීම උස පැනීම මේ ඔක්කොම ඇත්ලීට්ස්ලා තමයි. are you an athlete? ඔයා ඇත්ලීට් කෙනෙක් වෙනවද? මල්ල ක්‍රීඩකයෙක් වෙනවද? උත්තරේ? Yes, I am. yes I am an athlete. ඔව් මම වෙනවා an athlete. මල්ල ක්‍රීඩකයෙක්. number 8. is it a pen? එක පෑනක්ද? No, it is not a pen. It is a pencil. very good. no it is not a pen, it is a pencil. හරි. දෙයන දෙයක් නෑනේ. දකුණු පැත්තේ දෙවෙනි උත්තරේ. නැහැ. ඒක පෑනක් නෙමෙයි. ඒක පැන්සලක්. ඉෂි උමා. ඇය උමා වෙනවද? ඇය උමාද? No, she is not Uma. She is Fatima. ඔව් පළවෙනි එක. නැහැ. ඇය උමා නෙමෙයි. ඇය ෆාතිමා. No, Number she 10. is not Uma. She is Fatima. very good. number 10. are they grade 6 students? ඒගොල්ලෝ 6 වසර ශිෂ්‍යයෝද? No, they are not grade 6
very good. No, they are not grade 6 students. නැහැ. They are not. ඒගොල්ලෝ නෙමෙයි. කවුද? 6 වසර ශිෂ්‍යයෝ. ඔවුන් 6 වසර ශිෂ්‍යයෝ නොවේ. හරි. ලේසි නේ නා ඔක්කොම හරි ඇතිනේ. activity 7 එක. Fill in the blanks. ස්ථම් පුරවන්න using. පාවිච්චි කරමින් am is are. am is o are. am හරි is හරි. නැත්නම් ho are කියන එක දාලා එහෙනම් මේ තේරුම මොනවද? ඉන්නවා, තියනවා, වෙනවා. ඔක්කොම be verbs. හරි. ඉක්මනට ස්ථම් පුරවන්න. I එක නම් දාන්නේ am. ඒක වචන subject එකක් එක්ක is බහු වචන නම් are. දන්නවනේ? Saya finish. Very good. Finish. Very good. හරි ඉවරන අත උස්සන්න. Press your hands. What? සිතිජ ඇහෙනවද? සිතිජ? සිතිජ පුතා ඇහෙනවද? Can you hear me? Oh, sir. ඔව්. Yes, sir. නේද? පෙරලා ගන්න පිටුව 8 turn to page number 8. පිටුව 8 අපි කරන්නේ Okay, sir. අසපතේ. ඒකේ activity 7 කරන්න කිව්වේ. පිටුව 8 activity 7. ඒක බලන්න. හරි ඉවරන අත උස්සන්න. Raise your hands. දන්නවනේ කරන්නේ ඒක? That I have finished කියලා දාන්න. හරි තිසරි finished, යොනාල් finished, නදුන් චේතනා finished. හරි. සනුදි සිහලි සිහලි finished. හරි බලමුද අපි? Activity 7. Number 1. I am a student. මම වෙනවා ශිෂ්‍යයෙක්. I කියන්නේ මම, am කියන්නේ වෙනවා, මම වෙමි. කවුද? A student. ශිෂ්‍යයෙක්. අර අල් කයන්න ආවේ a වලින්. ශිෂ්‍යයෙක්. මම ශිෂ්‍යයෙක් වෙනවා. I මම මොකද උත්තරේ? I am. ඔව්. ඔතන am කියන එකේ තේරුම මොකද්ද? am කියන එකේ තේරුම ඉන්නවාද, ඉන්නවාද, වෙනවාද? ආ? The classroom කියන්නේ පන්ති කාමරේ. හරි පන්ති කාමරය the classroom. In the classroom කියන්නේ පන්ති කාමරේ ඇතුලේ. නැත්නම් පන්ති කාමරේ ඒ. ඔව් මම පන්ති කාමරේ වෙනවද? ආ? am කියන එකේ තේරුම ඉන්නවාද, තියනවාද, වෙනවද? ඔතන. වෙනවා. මම පන්ති කාමරේ ඉන්නවානේ. මම පන්ති කාමරේ ඇතුලේ ඉන්නවා. සිටිනවා කියන එක. ඔතන am කියන එකේ තේරුම සිටිනවා. මම පන්ති කාමරේ ඇතුලේ සිටිනවා නැත්තම් ඉන්නවා. හරි. එතන am එකේ තේරුම ඉන්නවා කියන එක. මම පන්ති කාමරය ඇතුලේ ඉන්නවා. I am in the classroom. Number 2. She ඇය මොකද උත්තරේ? අපි ඒක වචන දාන්නේ is නේ. ඇය වෙනවා a teacher. ඇය ගුරුවරියක් වෙනවා. වෙනවා. ඔව්. She ඇය is ඇය ඉන්නවා in the staff room. staff room එකේ teachers ලගේ teachers ලගේ තියෙන room එක නේ. ඔව්. ඇය ඉන්නවා staff room එකේ. දෙවෙනි එකත් isම තමයි. number 3. we අපි උත්තරේ ඔව් අපි බහු වචන එහෙනම් scouts කියන්නේ කවුද? බාලදක්ෂයෝ. ඔව් අපි බාලදක්ෂයෝ වෙනවා. ඊට පස්සේ we අපි උත්තරේ we are අපි ඉන්නවා at the campsite. campsite කියන්නේ මොකද්ද? කඳවුර. ඔව් කඳවුරු භූමිය. හරි කඳවුරු භූමිය. අපි ඉන්නවා කඳවුරු භූමියේ. site කියන්නේ භූමිය කියන එක හැමතිස්සෙම. camp කඳවුර එහෙනම් කඳවුරු භූමිය.
ස්ථානයකට කලින් at කියලා දානවා. අපි ඉන්නවා කඳවුරු භූමියේ. Okay, number 4. Page number 9. he මොකද උත්තරේ? simple. ඔහු ඒක වචන එහෙනම් is. ඔහු වෙනවා මිස්ටර් පෙරේරා. ඔහු පෙරේරා මහත්මයා වෙනවා. he උත්තරේ he is in the office. ඔහු ඉන්නවා කාර්යාලයේ ඔෆිස් එකේ. දෙකටම is. මුලින් is කියන්නේ ඔහු වෙනවා මිස්ටර් පෙරේරා, ඊළඟ is කියන්නේ ඔහු ඉන්නවා ඔෆිස් එකේ. බලන්න දෙකේම is තමයි. හැබැයි තේරුම වෙනස්. පළවෙනි is එක වෙනවා. දෙවෙනි is එක ඉන්නවා. ඔහු ඉන්නවා ඔෆිස් එකේ. number 5. they own මොකද උත්තරේ? they are cricketers. own වෙනවා කවුද? ක්‍රිකට් ක්‍රීඩකයෝ. they are. they උත්තරේ They are in the playground. ඔව්. කියන එකේ තේරුම? own City. ඔව් සිටිති කියන එක ලිඛිත නම් සිටිති. හොඳයි. ඔහු සිටිති නේ ලිඛිත නම්. කතා කරද්දී own ඉන්නවා. own ඉන්නවා ක්‍රීඩා පිට්ටනියේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා. very good. number 6. you you are ඔයා වෙනවා a good student. හොඳ ශිෂ්‍යයෙක්. ඔයා හොඳ ශිෂ්‍යයෙක් වෙනවා. හරි. මෙතන you කියන්නේ ඒක වචන නේද? ඒ කියන්නේ you කියන්නේ එක්කෙනෙක් ගැන නේ අදහස් කරන්නේ. ඔව්. මතක තියාගන්න you කියන එක එක්කෙනෙක් වුණත් you, ඒ කියන්නේ ඔයා වුණත් you, ඔයාලා වුණත් you. ගෞරවයක් ඇතුවත් you. හරි අපි යාළුවෙට කියන්නේත් you, ප්‍රින්සිපල්ට කියන්නේත් you. ටීචර්ට කියන්නේත් you. ඉංග්‍රීසි වල එහෙමයි. ගොඩක් පද නැහැ. ඔක්කොටම you. හරි. ඔයා කියන්නේත් you, ඔයාලා කියන්නේත් you. යාළුවට කියන්නේත් you, ප්‍රින්සිපල්ට කියන්නේත් you. ගෞරවයක් ඇතුව නැතුව දෙකම you. හරි. you කියන එක හැමතිස්සෙම මතක තියාගන්න. එක්කෙනෙක් අදහස් කළත්, ගොඩක් අදහස් කළත් අනිවාර්යෙන් බහුවචන. ඒ සයිස් නෙවෙයි are. You are a good student. ඔයා වෙනවා හොඳ ශිෂ්‍යයෙක්. you හැමතිස්සෙම බහුවචන. මෙතන එක්කෙනෙක් තමයි අදහස් කරන්නේ. හැබැයි you කියන එක grammar වලදී බහුවචන. ඒකයි ආ දාන්නේ. හරි. ඊට පස්සේ උත්තරේ you are doing කියන එකේ තේරුම තමයි ලියා ගන්න. do කියන්නේ මොකක්ද තේරුම? do කියන එකේ තේරුම? do කියන්නේ කරනවා කියන එක. මතක තියාගන්න ing කියන්නේ අල්ලා යන්න. එහෙනම් කරමින්. do කියන්නේ කරනවා, ing කියන්නේ අල්ලා යන්න. එහෙනම් කරමින්. ආ කියන්නේ සිටිනවා නැත්නම් ඉන්නවා. කරමින් ඉන්නවා. එහෙනම් is playing කියන්නේ සෙල්ලම් කරමින් ඉන්නවා. is reading කියන්නේ කියමින් ඉන්නවා. නේද? මේ මොහොතේ වෙන ක්‍රියාවක්. අපි ඒක ටෙන්ස් එකට ඊට පස්සේ එනවා. දැන් කරන ක්‍රියාවක්. හරි. you are doing. ඔයා කරමින් ඉන්නවා මොනවද? ඔයාගේ ගෙදර වැඩ. your homework. ඔබගේ ගෙදර වැඩ. මේ දැන් කතා කරන මොහොතේ කර කර ඉන්නවා. හරි. number 7. මොකද උත්තරේ? It is our library. it is our library. හරි. ඒක it කියන්නේ ඒක, is කියන්නේ වෙනවා. ඒක වෙනවා අපේ පුස්තකාලේ. ඊට පස්සේ It is very quiet in the library. it is very මොකද ඒ වචනේ? quiet. හරි quiet. මේ වගේ ආ. quiet. වැඩි යයන්ට ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. quiet. quiet කියන එකේ තේරුම? ගොඩක්. ඔව් ඒ වෙනස්. හරි. QU මම එදාම කියලා දුන්නා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ QUIT කියන්නේ නිශ්ශබ්ද. මේක තේරුම නිශ්ශබ්ද කියන එක. හැබැයි මේක මාරු වුණා. QUTE කියන්නේ ITE කියන්නේ මේක තේරුම ගොඩක් සෑහෙන්න. හරි. මේක තේරුම නිශ්ශබ්ද. හරි. it is very quiet. සෑහෙන්න නිශ්ශබ්දයි in the library. පුස්තකාලය ඇතුලේ සෑහෙන්න නිශ්ශබ්දයි. හරි. තොර is එකෙන් එන්නේ සෑහෙන්න නිශ්ශබ්ද වෙනවා කියන තේරුම.
homework එහෙමද homework ද කිව්වේ yes sir ගිය සතියේ දුන්නේ හරි ඉන්න activity 8 එන්න make questions ප්‍රශ්න හදන්න හරි හදන්න මටක් ගන්න they are in the classroom he is a cricketer කොහොමද ප්‍රශ්න හදන්නේ ප්‍රශ්න හදන්න නම් මොකද කරන්න ඕනේ එකක් කරොත් දැන් they are in the classroom මොකද උත්තරේ are they in the classroom අර am hari is hari are hari කියන එක ඉස්සරහට ගත්තොත් ඒක ප්‍රශ්නයක් එහෙනම් පළවෙනි එකට උත්තරේ are they in the classroom ඔවුන් ඉන්නවාද පන්ති කාමරයේ ඇතුලේ Sir, activity 8 කරන්නද? activity 8 එක අච්චුපතෙන් පැන්සලෙන් කරන්න ප්‍රශ්නයක් නැහැ අච්චුපතෙන් පැන්සලෙන් කරන්න are they in the classroom ඔව් පන්ති කාමරයේ ඇතුලේ ඉන්නවාද දැන් they are කිව්වොත් ඔවුන් ඉන්නවා හරි they are කිව්වොත් ඔවුන් ඉන්නවා are they කිව්වොත් ඔවුන් ඉන්නවා නෙමෙයි ඔවුන් ඉන්නවාද ආ කියන එක ඉස්සරහට අර ද කියන එක එනවා ඉන්නවා නෙමෙයි ඉන්නවාද හරි ඉක්මනට කරන්න කරලා ඉවරනම් I have finished කියලා දාන්න I have finished, sir. I have finished Very good. Raise your hands. If you are finished, raise your hands. Then I can see very well. Nadun Tisari finished. Sitija finished. Chetana finished. Sihali, have you finished? Sihali, have you finished? Ikman kara. Sihali finished. Hari apa lagi na? Activity 8. Make questions. ප්‍රශ්න හදන්න. They are in the classroom. ඔවුන් ඉන්නවා පන්ති කාමරයේ ඇතුලේ. උත්තරේ are they in the classroom? ඔවුන් ඉන්නවාද පන්ති කාමරයේ ඇතුලේ? හරි ඒක අපි කතා කළානේ. ඊළඟ එක. He is a cricketer. ඔහු is කියන්නේ වෙනවා. ඔහු වෙනවා කවුද? cricket ක්‍රීඩකයෙක්. ප්‍රශ්න හදන්න. is කියන එක ඉස්සරහට ගන්න. Is he a cricketer? ඔහු වෙනවද cricket ක්‍රීඩකයෙක්? He is good. එකම වාක්‍යය he is a cricketer. ප්‍රශ්නේ හදන්න. මෙන්න මේ be verb එක ඉස්සරහට ගන්නවා. Is he a cricketer? අන්න කොච්චර ලේසිද? ඔහු cricket ක්‍රීඩකයෙක් වෙනවාද? She is a prefect. Prefect කියන්නේ කවුද? ශිෂ්‍ය නායකයා නැත්නම් නායිකාව මෙතන නම්. ඇය වෙනවා ශිෂ්‍ය නායිකාවක්. ඇය ශිෂ්‍ය නායිකාවක් වෙනවද? කොහොමද එන්නේ? Is she a prefect? Is she a prefect? Is she a prefect? හරි. ක්‍රිකටර් නෙමෙයි. හරි. Is she a prefect? Number 4. They are new textbooks. They කියන්නේ ඒවා, ආ කියන්නේ වෙනවා. ඒවා වෙනවා අලුත් textbooks. අච්චුපොත්. ඒවා අලුත් අච්චුපොත් වෙනවා. උත්තරේ? Are they new textbook?
are they new textbooks ඔතන they කියන එකේ තේරුම ඔවුන් නෙමෙයි ඒගොල්ලෝ නෙමෙයි ඒවා කියන එක ඒවා දැනතල යන්නේ ඒවා පණ නැති ඒවාට කියන්නේ they දැන් මිනිස්සු කට්ටියකටත් කියන්නේ they හරි ඔවුන් කියලා කියන්නේ they පොත් ගොඩකට කියන්නේ පණ නැති දේවල් ගොඩකටත් ඒත් they ඒවා කියන්නේ they හිතන සත්තු ගොඩක් ඉන්නවා හරක් ගොඩක් ඉන්නවා ඒත් they වඳුර ගොඩක් ඉන්නවා ඒත් they monkeys ගොඩක් ඒත් they හරි ඉංග්‍රීසි වල එක වචනේ තියෙනවා are they new textbooks ඒවා අලුත් අච්චු පොත් වෙනවද ඊළඟට it is a volleyball එක අත්පන්දුවක් volleyball එකක් වෙනවා උත්තරේ is it a volleyball හරි is it the volleyball හරි ඊළඟට we are in the correct group we අපි කියන්නේ ඉන්නවා අපි ඉන්නවා in the correct නිවැරදි group එකේ කණ්ඩායමේ අපි නිවැරදි කණ්ඩායමේ ඉන්නවා උත්තරේ are we in the correct group අපි ඉන්නවාද නිවැරදි කණ්ඩායමේ we are කියන එක are we කරා ඊට පස්සේ ඊට ටික එහෙමමයි question mark අනිවාර්යෙන් දාන්න ප්‍රශ්නයක් නිසා අපිට දාලා තියෙන question mark නේ හරි චුට්ටක් ඔයාලා ස්පෝකන් ඉංග්‍රීසි පද ගන්න take your spoken English books hurry up Okay. හරි ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක තියෙනවා අලුත් අය නිසා මම කියන්නේ හැමදාම බ්‍රහස්පතින්දා 7ට තියෙනවා 7 ඉඳන් 8 වෙනකම් පැයක් තියෙන්නේ හරි ඒකේ ගොඩක් හොඳට ඉංග්‍රීසි කතා කරන අය කතා කරන හොඳ ඉංග්‍රීසි අපි ඩිස්කස් කරනවා සහභාගී වෙන්න අපි spoken English වලට මේ ඒ ක්ලාස් එකටයි මේ ක්ලාස් එකටයි books දෙකක් තියා ගන්න ඕනේ. you can use the same book එකම පද පාවිච්චි කරන්න පුළුවන් හරි Okay, sir. ලියගන්න මාතෘකාව in a flash එහෙම නැත්නම් මේකම කියන්න බෑ තවත් ක්‍රමයකට in a jiffy හරි මේකේ තේරුම දන්නවද in a jiffy නැත්නම් in a flash what is the meaning ඉතා ඉක්මනින් ටක් ගාලා ෂණිකව කියන එක සර් හැමතිස්සෙම මේක කියනවනේ. මොකද සර් හැමතිස්සෙම කියනවා write a flash කියලා. right in a flash very good මතකයිනේ ටක් ගාලා නැත්නම් ෂණිකව ඉතා ඉක්මනින් ඉතා වේගයෙන් නැත්නම් ඉතා ඉක්මනින් කියන එක very quickly Hi. Number 1 මම ටක් ගාලා එන්නම් කොහොමද කියන්නේ මම ටක් ගාලා එන්නම් දැන් ඔයාලා අම්මා කතා කරනවා your mom calls you so you say මම ටක් ගාලා එන්නම් කොහොමද කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ I will come quickly. I will come quickly මේක දාලා කියන්න I will come flash. I will come in a flash හරි I will come මම එන්නම් හොඳයි I will come කියන එක අපි කෙටි කරනවා I'll come spoken වලදී come කියන්නේ එනවා will come කියන්නේ එන්නම් කියන එක මෙතන අනාගත කාල come එනවා will come එන්නම් will දාපු ගමන් අනාගත මම එන්නම් තාම ඇවිල්ලා නැහැ එන්නම් අනාගතේ තප්පරෙන් හරි එන්නම් තප්පරයක් හරි අනාගත come කියන්නේ එනවා will come එන්නම් මම එන්නම් ටක් ගාලා කියන්නේ in a flash very soon කියන එකම තමයි නැත්නම් in a jiffy I'll come in a jiffy I'll come in a flash ටක් ගාලා එන්නම් right හරියට
next one. මම රචනාව ලිව්වා ටක් ගාලා කොහොමද කියන්නේ? මම රචනාව ලිව්වා ටක් ගාලා. I write essay in a flash. ඔව් ලිව්වා write කියන්නේ ලියනවා. ලිව්වා නම් අතීත කාලේ write එකේ wrote. මම නම් I ලිව්වා නම් wrote. ලිව්වා. මොකද්ද රචනාව? the essay. බලන්න subject verb object මෙතනක් තියෙනවා. මම ලිව්වා රචනාව. හරි. මෙතන කර්තෘ ක්‍රියාව විතරයි. මම ලිව්වා රචනාව ටක් ගාලා in a flash. නැත්නම් in a jiffy. Okay, write in a flash. දැන් එදෙද්දි ඔයා in a flash කියන එක පාවිච්චි කරන්න. පුළුවන් තරම් ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න. මුලින්ම මෙහෙම හිතන්න. ගෙදර තියෙන උපකරණ ඔයාලට දකින දේ ඉංග්‍රීසි වලින් හිතන්න සතියක් විතර. ඒ හිතට හුරු කරගන්න ඉංග්‍රීසි. එහෙම පුරුදු වුණාට පස්සේ ඉදිරියදා කරන වාක්‍ය සරල වාක්‍ය ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න. කියනව නෙමෙයි හිතන්න. හරි ඒ විදිහට ප්‍රැක්ටිස් වෙනවා. අර නිතර නිතර පොඩක් පාවිච්චියක් භාවිතයක් තමයි තියෙන්න ඕනේ. તો නිකම්ම කතා කරන්න හුරු වෙනවා. හරි. ඊළඟ එක. බස් හෝල්ට් එකේ චුට්ටක් රැඳී ඉන්න. දැන් බස් ස්ටොප් එකේ චුට්ටක් රැඳී ඉන්න. ඔයාගේ තාත්තා ටක් ගාලා එයි. කොහොමද කියන්නේ? Bus hold. Your father come in a flash. Yeah, your father will come in a flash. Wait at the bus stop. රැඳී ඉන්න wait. Wait රැඳී ඉන්න කොහෙද? at the bus stop. ස්ථාන කලින් at දානවා. ස්ථානයකට පෙර at the bus stop. මේක අපි ලියද්දි මෙහෙම ලිව්වට කියද්දි bus stop කියලා දෙපාරක් අලසා යන්න කියන්නේ නැහැ. bus stop. bus stop. හරි bus stop නෙමෙයි bus stop. wait රැඳී ඉන්න bus at the bus stop. bus stop එකේ රැඳී ඉන්න. your father ඔයාගේ තාත්තා will come. දැන් මෙතන will come කියන්නේ AV කියන එක. එන්නම් කියන එක නෙමෙයි AV. come එනවා will come AV. in a flash. ටක් ගාලා. father. හරි. මෙතන බණ්ඩාරම සෙන්ට්‍රල් කොලෙජ් එකේ කවුද ඉන්නේ? හරි. yes කියලා දාන්න ඉන්නවනම් මොකද්ද සර් කිව්වේ? බණ්ඩාරම සෙන්ට්‍රල් කොලෙජ් කවුද ඉන්නේ? සිතිජ තවත්? මම චේතන. චේතනා. ඇයි මම මෙහෙම ඇහුවේ? මමත් පහ වසර වෙනකන් ගියේ ඔයගොල්ලන් ඉස්කෝලේ තමයි ආ. පහ වසර වෙනකන් ඔයගොල්ලන් ඉස්කෝලේට ගියේ. ඊට පස්සේ නාලන්දේ. හරි grade 5 වෙනකන් ඔයගොල්ලන් ඉස්කෝලේ. හරි. next one. හරි. මෙහෙම කියනවනේ නිතර මොකලයි අම්මා එහෙම. ටක් ගාලා ලෑස්ති වෙන්න. පරක්කු වෙනවා. ටක් ගාලා ලෑස්ති වෙන්න පරක්කු වෙනවා. එහෙම කියනව නේද? කොහොමද කියන්නේ? ටක් ගාලා ලෑස්ති වෙන්න. කොහේ හරි ගමනක් යන්න? Where in a flash. ලෑස්ති වෙන්න. ready දාලා කියන්න පුළුවන්. පුළුවන්. ready දාලා. ready කියන්නේ ලෑස්ති. එතන prepare කියන ගැලපෙන්නේ නැහැ. Please ready in a flash. ලෑස්ති වෙන්න නම් get ready. get ready කියන්නේ ලෑස්ති වෙන්න. සූදානම් වෙන්න. get ready. get ready in a flash. in a flash ටක් ගාලා ලෑස්ති වෙන්න. නැත්නම් සූදානම් වෙන්න. get ready in a flash. පරක්කු වෙනවා. දැන් මේ මොහොතේ පරක්කු වෙමින් තියෙනවා. කොහොමද කියන්නේ? පරක්කු වෙනවා කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ?
ඔව් පරක්කුයි late. late කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි. හරි. ඔන්න අලුත් දෙයක් ඔයගලන්ට මම මෙතන ලියන්න. ඔයගොල්ලෝ මේ දෙකටම ලියන්න. හරි. late කියන්නේ පරක්කුයි කියන එක. පරක්කු වෙනවා කියන get දාන ඉස්සරහට. එතනත් ඒ වගේ සූදානම් වෙන්න කියන ක්‍රියාපදේ කරන්නේ get දානවා. late කියන්නේ පරක්කු වෙනවා කියන get දානවා. ඔන්න ක්‍රියාපදේ හැදුවා. දැන් මේක වෙන්නේ. ඒ නිසා මේ මොහොතේ වෙන නිසා අපි කියනවා ing දානවා. getting late. මේකේ තේරුම පරක්කු වෙමින්. පරක්කු වෙමින්. හරි ඔන්න පරක්කු වෙමින් කියලා ලියුවා. දැන් මේ වාක්‍යයට කතෘ කෙනෙක් නැහැ. කතෘ කෙනෙක් නැති ඕනම වාක්‍යයක අපි දානවා it කියලා ඉස්සරහට. it කියලා දානවා. ක්‍රියාපදයක් නැහැ. එහෙනම් am හරි is හරි are හරි දාන්න ඕන. it කියන එක ඒක වචන නිසා අපි දානවා it is කියලා. ඔබ තමයි හැදෙන්නේ. it is getting late කියන්නේ දැන් පරක්කු වෙමින් තියෙනවා. is කියන්නේ තියනවා කියන එක මෙතන. it කියන එකට මෙතන තේරුමක් නැහැ. getting late කියන්නේ පරක්කු වෙමින් වාක්‍යයට කතෘ නැති නිසා it දැම්මා. it කියන කෙනා ඒක වචන නිසා is දැම්මා. it කියන එකට මෙතන අර ඌවත් ඒකවත් කියන තේරුම නැහැ. it is getting late කියන්නේ මේ මොහොතේ දැන් පරක්කු වෙමින් තියෙනවා කියන එක. ඉක්මන ලියාගන්න. මේක අපි කෙටි කරලා ස්පෝකන් වලදී තවත් කියනවා it's කියලා. it's getting late. අහලා තියෙනව නේද? it's getting late. විතර පාවිච්චි කරන වචන. next start. මොකද මම සමහර අය දැක්ක WhatsApp වල යුනිෆෝම් එක තියෙන ඉස්කෝලේ. ඒතකොට මට පොඩ්ඩක් මතක් වුණා. හරි. ඊළඟ ඔයාලට බැංකුවකින් ලෝන් එකක් ගන්න බෑ ටක් ගාලා. කොහොමද කියන්නේ? ඔයාලට බැංකුවකින් ලෝන් එකක් ගන්න බෑ ටක් ගාලා. ඔයාලට බෑ? ඔයාලට පුළුවන් නම් ඔයාලට පුළුවන් කොහොමද කියන්නේ? ඔයාලට පුළුවන් කියලා කොහොමද කියන්නේ? you can. ඔයාලට බෑ. ඔයාලට බෑ. You can't. ඔයාලට ගන්න බෑ. You can't get a loan from the bank. හරි. You can't get a loan from a bank ටක් ගාලා. in a flash. in a flash very good. ඔයාලට පුළුවන් නම් you can. ඔයාලට බැරි නම් you can't. ඔයාලට ගන්න බැරි නම් you can't get. get කියන්නේ ගන්නවනේ. හරි. ඔයාලට ගන්න බෑ. මොකද්ද? a loan. loan එකක්. ණයක්. බැංකුවක් කියන්නේ a bank. බැංකුවකින් නම් from a bank. බැංකුවකින් from a bank ටක් ගාලා නම් ඉන එදාම ඉන ජිෆි කියන ටක් ගාලා. හරි. ඔයාට ගන්න බෑ ණයක් බැංකුවකින් ටක් ගාලා. Can you understand? Yes sir. Very good. හරි. Can you give me your own examples? ඔයාගේම උදාහරණ දෙන්න පුළුවන්. in a flash නැත්නම් in a jiffy දාලා ටක් ගාලා මොනවද කරන්න වැඩ? පුළුවන්ද? Sir, yeah speak. you can't cook in a flash. හරි. ඔයාලට උයන්න බෑ ටක් ගාලා. very good. කතා කරන්න speak. I have told you umpteen times to speak in English. No? ये उदाहरण මතකනේ? umpteen times. අනන්තවත්. හරි කතා කරන්න speak. sir පොදු කියන එකට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? පොදු. yes sir. Public. ඔව්. ඒ කියන්නේ මහ ජනතාවට ආйти නම් පබ්ලික් කියලා කියන්න පුළුවන්. මොකක්ද ඕන? පොදු දෙයක් නම් කොමන්. දැන් මහ ජනතාවට ආйти නම් පබ්ලික්.
දැන් මෙතන common කියන්නේ පොදු සුලභ කියන තේරුම. එතන public කියන්නේ ඒත් පොදු. එතන අර මහ ජනතාවට අයිති කියන තේරුම. You can't go to public washroom in a flash. Yeah, okay. හරි. Others? Huh? Speak louder. Can you cook in the cafe? Can you cook in a jiffy? Very good. හරි. එහෙනම් උදාහරණ ප්‍රැක්ටිස් කරන්න. තව එකකට යන්න. Sir, ඔව් කියන්න. can't you go to the bank in a flash? very good. ඔයාලට බැංකුවට යන්න බැයිද? ටක් ගාලා. හරි. okay. ලියාගන්න ඊළඟ මාතෘකාව. cake walk. ඉතාමත් ලේසි. very good. ගොඩක් ලේසි නේ. ඉතා පහසු දෙයකට කියනවා cake walk එකක් කියලා. හරි. එහෙම නැත්නම් මේකම කියන්න බල a piece of cake කියලා. ගොඩක් ලේසි දෙයකට කියනවා a piece of cake. or you can say a piece of cake. හරි දෙකේම තේරුම සමානයි. cake walk කියන්නත් පුළුවන්, a piece of cake කියන්නත් පුළුවන්. ගොඩක් ලේසි දෙයක්. ඉතා පහසු කටයුත්තක්. හරි. හරි. ඒක ඉතා පහසු කටයුත්තක් වුණා. කොහොමද කියන්නේ? ඒක නම් it වුණා නම් was. මේක s එක z වගේ ප්‍රොනවුන්ස් කරන්න. it was. හරි වයන්නේ z එක වගේ ප්‍රොනවුන්ස් කරන්න. It was easy. Oh, it was a cake walk. දැන් අලුත් වචනේ දාන්න. a cake walk. ඒ කියන්නේ කේක් එකක් උඩ ඇවිද්දා නෙමෙයි, ඇවිදිනවා නෙමෙයි. ඒක වුණා ඉතා පහසු දෙයක්. it කියන්නේ ඒක, was කියන්නේ වුණා. ඒක ඉතා පහසු දෙයක් වුණා. It was a cake walk. Yeah, speak. ඔතනට it was a piece of cake කිව්වත් හරි නේද? ඔය දෙකම හරි. So it was a piece of cake කියන්න පුළුවන්. නැත්නම් a piece of cake. හරි. ඊළඟට මගේ වාර විභාගය ඉතා පහසු දෙයක් වුණා. My term test is cake. Yeah. Cake. ඔව් is a cake walk කිව්වොත් වෙනවා. වුණා නම් Was a cake. was a cake walk. හරි. My term test මගේ වාර විභාගය වුණා නම් was a cake walk. නැත්නම් a piece of cake. හරි ඉක්මනට මගේ වාර විභාගයේ ටර්ම් ටෙස්ට් එක ඉතා පහසු කාර්යයක් වුණා. දැන් අද ඉඳන් මතක තියාගන්න ගොඩක් ලේසි දෙයකට කේක් වෝක් එකක් කියලා කියන්නේ. හරි මම මේ වාක්‍ය චුට්ටක් දික් කරනවා. මම මහන්සි වෙලා වැඩ කරපු නිසා කොහොමද කියන්නේ? මම මහන්සි වෙලා වැඩ කරපු නිසා කියලා කොහොමද කියන්නේ? දැන් මහන්සිලා වැඩ කළොත් ලේසි වෙන්නේ. I වැඩ කළා? I work. ඔව්. මම I වැඩ කළා නම් I work hard. hard. I work hard. මම වැඩ කළා මහන්සි වෙලා. හරි. අතීත කාල නිසා ed දානවා. නිසා කියන්නේ මොකක්ද දාන්නේ? දැන් නිසා කියන්නේ පදයක් දානවා මැද්ද. Because. ඔව් because දාන්න පුළුවන් නිසා කියන තව. But since. ඔව් since දාන්න පුළුවන්. එහෙම නැත්නම් as දාන්න පුළුවන්. ඔය තුනේම තේරුම නිසා කියන එක. I worked hard. මම වැඩ කළා මහන්සි වෙලා. hard කියන්නේ මහන්සි වෙලා. මම මහන්සි වෙලා වැඩ කරපු නිසා මගේ විභාගය නැත්නම් ටර්ම් ටෙස්ට් එක
වාර විභාගය කේක් වෝක් එකක් වුණා. ගොඩක් ලේසි දෙයක් වුණා. හරි උදාහරණ දෙන්න පුළුවන්ද? Can you give me examples? Cake walk. මොනවද cake walk වෙන්නේ? තව මොනවද? ලේසි දේවල් කියන්න. My maths paper was a cake walk. ගණන් ප්‍රශ්න පත්‍රයේ cake walk එකක් වුණා. හරි. දැන් papers ම කියන්න එපා. science paper එහෙම කියන්න එපා. හරි. ඊළඟ එක හිතන්න උසෙන් බෝල්ට් වගේ වලට දුවන්න පුළුවන්. ඒක නිසා රේස් එක දිනන එක ඉතා පහසු දෙයක් වේවි. රේස් එක දිනන එක. රේස් එක ජයග්‍රහණය කිරීම English is cake walk. මොකද? English is cake walk. ඔව්. ජයග්‍රහණය කිරීම කියලා කොහොමද කියන්නේ? දිනන එක, දිනීම. දිනනවට කියන්නේ මොකද්ද? Win. දිනීම කියන්නේ අපි ගන්නෙ දිනීම් කියන එක. ඒක ඩබල් එන් වෙනවා. මේ තේරුම දිනීම කියන එක. එක අවස්ථාවකදී මෙයා ක්‍රියාපදයක් මෙතෙන්දී මෙයා නාම පදයක්. ජයග්‍රහණය කිරීම රේස් එක. winning the race. එහෙනම් රේස් එක ජයග්‍රහණය කිරීම. රේස් එක දිනන එක. winning the world cup එක දිනන එක. winning the match එක දිනන එක. මොන එකක් ගන්න පුළුවන්. winning the race එක දිනීම වේවි නම් මොකද්ද කියන්නේ? ගිසද කියලා දුනා. වේවි මොකද්ද වචනේ? was කියන්නේ වුණා. වේවි අනාගතයේ වේවි. අනාගතයේ වේවි. What? will be Will be. කියන්නේ වේවි. a cake walk. එහෙනම් රේස් එක දිනන එක ඉතා පහසු දෙයක් වේවි. හරි. රේස් එක ජයග්‍රහණය කිරීම ඉතා පහසු දෙයක් වේවි. ඇයි ඒ? මට වේගෙන් දුවන්න පුළුවන් නිසා. කියන්න බෑ. Because I can run fast. Very good. Because I can run fast. මේ s එක z වගේ pronounce කරන්න. Because නැත්නම් since නැත්නම් as I can run fast. Since නිසා කැමති එකක් දාන්න මේ තුනේ. මට පුළුවන් I can. මට පුළුවන් දුවන්න I can run. වේගයෙන් fast. මට වේගයෙන් දුවන්න පුළුවන් නිසා රේස් එක දිනන එක කේක් වෝක් එකක් වේවි. හරි. උදාහරණ මතක් වෙනවද? තව මොනවද කේක් වෝක් ඔයගොල්ලන්? අර හෝම්වර්ක් එක අද පොඩක් අලුතින් කට්ටිය ඉන්න නිසා ඒ කට්ටිය බලන්න මොකද්ද කියලා. ඒ හෝම්වර්ක් එක මම ඊළඟ සතියේ බලන්නම්. අන්තිමට පොයම් එකක් තියෙනවා. ලෙසන් සෝන් එකක් තියෙන එක පොඩක් බලන්න. හරි. හෝම්වර්ක් කරපු අය මට WhatsApp කරන්න. මම අඩුපාඩු කියන්නම් කතා කරලා. හෝම්වර්ක් කරපු අය WhatsApp කරන්න. WhatsApp group එකේ තියෙන නම්බර් එකට මගේ නම්බර් එකට WhatsApp කරන්න. Sir මොකක්ද කිව්වේ? ගිය සතියේ හෝම්වර්ක් එකක් දුන්නා. ඒක කරපු අය මට WhatsApp කරන්න. හරි මම අද කියන්නම් කරන්න කිව්වේ මොකද්ද කියලා. හරි. ඊළඟ එක. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඕලෙවල් විභාගයේ පාස් වෙන එක කේක් වෝක් එකක් වේවි. කොහොමද කියන්නේ? පුළුවන් හිතන්න. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් හරි. ඔයා වැඩ කරනවා කියලා කොහොමද කියන්නේ? අලුත් දේවල් ඉගෙන ගන්න. ඔයා වැඩ කරනවා කොහොමද කියන්නේ? ඔබ වැඩ කරනවා. You work. You work. මහන්සි වෙලා. හරි. You work කියන්නේ ඔයා වැඩ කරනවා. මහන්සි වෙලා නම් hard. You work hard. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් කියන්නේ if කියලා එකක් අපි ඉස්සරහට දානවා. if ආපු ගමන් කළොත්. හරි. work කියන්නේ වැඩ කරනවා. if work කියන්නේ වැඩ කළොත්. you work ඔයා වැඩ කරනවා. if you work ඔයා වැඩ කළොත්. ඔයා වැඩ කළොත් මහන්සි වෙලා. ලියන්න මේකේ තේරුම. ඔයා මහන්සි වෙලා වැඩ කළොත්. ලියන්නක් ගාලා මේක. write in a flash. ඔයා මහන්සිලා වැඩ කළොත් හරි
සමත් වෙනවා නම් pass සමත් වීම නම් passing. මොකද්ද? the O level exam. උසස් sorry සාමාන්‍ය පෙළ විභාගය. O level විභාගය. හරි. මම චූටි වචනයක් මෙතනින් තියෙනවා. පොඩක් ඉඳ තියන්න. වේවි will be a cake walk. will be කියන්නේ වේවි. ඔබ මහන්සි වෙලා වැඩ කළොත් මේ ටික තේරුම ලියන්න. ඔබ මහන්සි වැඩ කළොත් passing කියන්නේ සමත් වීම, O level විභාගයේ සමත් වීම will be a cake walk. ඉතා පහසු දෙයක්. cake walk එකක් වේවි. හරි. ඉතා හොඳින් සමත් වීම කියලා කොහොමද කියන්නේ? ඉතා හොඳින් සමත් වීම. very well. very well. තව වචනයක්. ලස්සන වචනයක්. පාට හා සම්බන්ධ පියාඹන පාට. flying colors. Yeah, with flying colors. with flying colors කියන්නේ ඉතා හොඳින්. මේක තේරුම very well කියන එක. ඉතා හොඳින්. හරි 9 days ගන්න එක. ඔයා මහන්සියලා වැඩ කළා O level ඉතා හොඳින් සමත් වීම with flying colors එක සමත් වීම will be වේවි a cake walk. ඉතා පහසු දෙයක් වේවි. හරි. ඔයා මහන්සියලා වැඩ කළා O level ඉතා හොඳින් සමත් වීම cake walk එකක් වේවි. හරි වචනේ ගන්නවා. ඒතර ලේසි. ලස්සන සෝන් එකක් තියෙන අන්තිමට. හරි. last example. ඊට කලින් ඔයගොල්ලන්ට පුළුවන් උදාහරණයක් දෙන්න. Can you give me an example? It's winding up the class. Cooking is cakewalk. මොකද? Cooking is cakewalk. Cooking is a cakewalk. Okay. උයන එක cakewalk එකක්. හරි. තව මොනවද cakewalk? Cooking උයන එක. තව singing is a cakewalk. හරි ගායනා කිරීම cakewalk එකක්. තව playing cricket is a cakewalk. cricket සෙල්ලම් කිරීම cakewalk එකක්. කාටද? for විරාට් කෝලි. විරාට් කෝලිට. තව යාගේ උදාහරණ දෙන්න. Tennis is a cakewalk. tennis is a cakewalk. කාටද? for me මට. එහෙමද? give me examples. Badminton is a cakewalk. Badminton is a cakewalk. Oh, badminton is a cakewalk. හරි. Writing is a cakewalk. ලිවීම cakewalk එකක්. English is a cakewalk නේ? English cakewalk එකක් නේද? Yes. Yes, very good. Yes. හරි. අපි ලියමු for me මට නම් for me කියන්නේ මට නම් English ඉංග්‍රීසි is a cakewalk. ඉංග්‍රීසි කියන්නේ cakewalk එකක්. then a piece of cake. for me කියන්නේ මට නම් තමා සඳහා නැත්නම් මට නම් ඉංග්‍රීසි වෙනවා cakewalk එකක්. අන්න ඉංග්‍රීසි very easy කියන එකම තමයි. අර homework එක කරපු නැති අය කරන්න homework එක පිටුව 4 test book එකේ page number 4 activity 3 පිටුව 4 activity 3 හරි ඒක මම ඊළඟට discuss කරන්නම් so එකක් තියෙන අන්තිමට එක පොඩ්ඩක් බලන්න Sir, activity 4-5 කරන්න කිව්වේ නැද්ද? නෑ මෙහෙමයි අපි first term එකේ ඔක්කොම activities කරන්නේ නැහැ මොකද ඔයගොල්ලෝ පහුවෙලානේ තියෙන්නේ first term එකේ ඊටමත් ඒ කියන්නේ වැදගත්ම ටික කරනවා ඊට අමතරව grade 6 western province past papers කරනවා ඔයාලට සම්පූර්ණ පාඩම ඕන නම් YouTube එකේ පාඩම දාලා තියෙනවා YouTube channel එකෙන් බලන්න පුළුවන් එහෙම අවශ්‍ය නැහැ අත්‍යවශ්‍ය පාඩම් ටික මම කරනවා අවශ්‍ය නම් බලන්න ප්‍රශ්නයක් නැහැ මොකද අපි second term පාඩනුත් කරන්න ඕන ඒක නිසා අත්‍යවශ්‍ය පාඩම් ටික කරනවා
ඒකම past papers කළාම ලේසියෙන් 90 එහා පැත්ත ගන්න පුළුවන්. හරි. මේ song එක ඔයාලගේ අම්මා ගැන තියෙන්නේ. It's about your mom. I have sent this via WhatsApp. Yes, I'll explain the meaning also. මම තේරුමත් කියලා දෙන්නම්. හරි. You have given කියන්නේ you කියන්නේ ඔයා ඒ කියන්නේ අම්මා, have කියන්නේ තියනවා, given කියන්නේ දීලා. ඔයා දීලා තියනවා. me මට, my breath මගේ හුස්ම. breath කියන්නේ හුස්ම. එහෙනම් අම්මා තමයි ජීවිතේ දීලා තියෙන්නේ. You have given me ඔයා මට දීලා තියෙනවා my strength මගේ ශක්තිය. මගේ ශක්තිය දීලා තියෙන කවුද? අම්මා. You've given ඔයා දීලා දැන් you have කෙටි කළා. You've given ඔයා දීලා තියෙනවා me මට everything සෑම දෙයක්ම. I needed මට අවශ්‍ය කරපු ඔයා මට අවශ්‍ය කරපු හැම දෙයක්ම දීලා තියෙනවා කියලා අම්මට කියනවා. You have showed ඔයා පෙන්නලා තියෙනවා showed පෙන්නලා ඔයා පෙන්නලා තියෙනවා මට how to shine කොහොමද බබලන්නේ කියලා දිලිසෙන්නේ කියලා සමාජයේ හරි. You show me love ඔයා මට පෙන්නනවා අම්මා මට පෙන්නනවා ආදරේ all the time හැමතිස්සෙම හැම වෙලාවෙම. මගේ හදවතට අම්මගේ ආදරේ දැනෙනවලු I feel මට දැනෙනවා. අම්මා නිතරම පෙන්නනවා always නිතරම මතක නැද කියලා දුන්නා. show පෙන්නනවා මට show me how to face කොහොමද මුහුණ දෙන්නේ කියලා face කරන්න කියලා. another tomorrow another කියන්නේ තවත් හෙට දවසකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒ කියන්නේ අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අම්මා පෙන්නනවා. පුළුවන් විදිහට තේරුම් ගන්න. You are always by my side. ඔයා නිතරම ඉන්නවා මගේ පැත්තේ. අම්මා නිතරම මගේ පැත්තේ ඉන්නේ. මම වෙනුවෙන් ඉන්නවා. No one කවුරුවත් නැහැ like you ඔයා වගේ වෙන කවුරුත් නැහැ. You always know ඔයා නිතරම දන්නවා what to do මොනවද කරන්න ඕන කියලා. දන්නවා මාත් අම්මට ආදරේ කියලා. Because of you ඔයා නිසා I know මම දන්නවා who I am මම කවුද කියලා. අම්මා නිසා මම දන්නවා මම කවුද කියලා. අම්මා නිසා මම දන්නවා because of you I know මම දන්නවා I can මට පුළුවන් කියලා. Because of you I know I can do anything that I want to. මට ඕන දෙයක් කරනවා. I don't have මගේ ළඟ නැහැ මොනවද වචන the words to say කියන්න වචන නැහැ. හරි අම්මා වෙනුවෙන් කියන්න වචන නැහැ. නමුත් I am thankful මම ස්තුතිවන්ත වෙනවා අම්මට හැමදාම every day. ආශිර්වාද කරලා දිනවත් එක්ක ඉන්න. දෙවියෝ කිව්වා මෙතන ක්‍රිස්තියානි අය ඒගොල්ලන්ගේ විදිහට හිතනවා අපිට බෞද්ධ දෙවිවරු තියෙනවනේ එහෙම හිතන්නත් පුළුවන්. හරි මේ song එක ආපහු අහන්න මම group එකට දාන්නම් ආපහු. Okay with that we'll wind up. Hari එහෙනම් let's call it a day. Hari අයබෝන් බුසර්ණයි. අයබෝන් sir good night sir have a good night. Okay bye.